අයිබෝවන් අපේ ගිනුම් කරන පන්තිය දැන් අලුත් දවසකට යන්න කොහොමත් නියමිතයි. දැන් අද හවස හදිසියෙම අදහස නෙවෙයි සෝරි. අද උදේ හදිසියෙම අපිට විදුලි වන්දනය දරුණු දෙනවා. ඊට දවස පුරාම කියන්නේ ඉන්න දවස පුරාම අපේ ප්‍රදේශයේ විදුලිය විසන්ද වෙනවා කියලා. ඒ නිසා මම තිරණය කළා අපේ පන්තිය කියන්නේ ඉස්සරහට නොගෙන කලින් කරලා ඉවර කරගන්න. දැන් අද මම සවස් උදේ වරුවේ 21 කණ්ඩායමට ගිණුම් කරන පන්තිය පැවැත්වුවා. අද තමයි යාලට පවත්වන අන්තිම දවස, පන්තිපත්‍ර අන්තිම දවස. එතෙන්දී ලබන සතියේ ඉඳලා සෙනසුරාදා දවස මට ෆ්‍රී. ඒ නිසා ඔයාලගේ කණ්ඩායමට ගිණුම් කරන පන්තිය ලබන සතියේ ඉඳලා සෙනසුරාදාට උදේ 8ට පවත්වන්න තමයි මම තීරණය කරලා තියෙන්නේ. ඉන්නවද කෙනෙක් ඔන්ලයින් ඉන්න බැරි? හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ පන්තියට ඔන්ලයින් ඉන්න බැරි වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද රෙකෝඩින් එක ඔයාලට ලැබෙන නිසා. දැන් අපි මේ මාසේ මුදල් අය නොකරන නිසා පොදුවේ හැමෝටම බලන්න පුළුවන් විදියට YouTube එකේ අප්ලෝඩ් කළ රෙකෝඩින් එකක් ලැබෙනවා. මුදල් අය කරන කාලෙදී කියන්නේ ලබන මාසේ ඉඳලා අපි ඔයාලට WhatsApp group එකක් හරහා WhatsApp නෙවෙයි Google Classroom app එක හරහා අපේ රෙකෝඩින් වීඩියෝ විදිහට බලන්න පුළුවන්. ඉතින්දී ඔයාලට ස්මාර්ට්ෆෝන් එකක් තියෙන්න ඕන. ඒකේ Google Classroom app එක install කරලා තියාගන්න. ඒ වගේමයි ඔයා Google Classroom එක අපි දැන් පාවිච්චි කරන Gmail එක Yahoo එක පාවිච්චි කරන්නේ නැහැනේ. ඉතින්දී ඔයාගේ ඒ ඉන්ටර්නෙට් යන ඩිවයිස් එකේ අපට ලබා දෙන ඊමේල් ලිපිනේ හැර වෙනත් ඊමේල් ලිපින තියාගන්න බෑ. තියාගත්තොත් වෙන්නේ අර මම ඔයාලට Google Classroom එකට app එකට යන්න ලබා දෙන link එක ඔයාලට නොලැබෙන එක. ඒ කියන්නේ ඔයාගේ mobile phone එකේ email ලිපින කිහිපයක් තිබුණොත් එයා මට දෙන්නේ default email එක නොවේ නම් මම ඔයාලට Google Classroom එකට app එකට සම්බන්ධ වෙන link එකක් එනවා. ඒක ඔයාලට email එකක් විදියට එන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි තාක්ෂණික ගැටලු තියෙනවා. අපිට ඒවා ඉස්සරහට නිරාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා කල්තියා කිව්වා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට Google Classroom app එක install කරලා තියාගන්න. ඒක දැනටමත් කරගත්තොත් හොඳයි. මොකද ඉදිරි කාලවලදී මුදල් අය කරන මාසවලදී රෙකෝඩින් ප්‍රසන්න ස්වරූප මම ලබා දෙන්නේ නැහැ. ඔයාලගේ WhatsApp group එකට සියලුම රෙකෝඩින් අප්ලෝඩ් වෙන්නේ Google Classroom අප්ලෝඩ් මේ app එකට. හරි. ඒ සම්බන්ධව මොනවා හරි අප්ලෝඩ් කරා දැන් ඒකදී iPod Apple phone සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. එයාලගේ ෆෝන් එකට Google Classroom app එක install කරගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ සමහර phones වල settings වල වෙනසක් කරගන්න තියෙනවා. ඒ සම්බන්ධව අතරම කොහොමද මටත් experience එකක් නැහැ. මම පාවිච්චි කරන්නේ Android phone එකක්. ඒ නිසා මම iPhone පාවිච්චි කරලම නැහැ. මට කියන ලොකු අදහසක් නැහැ. නමුත් YouTube එකේ වීඩියෝ බලලා අපේ 21 batch එකේ ළමයිතුත් ස්මාර්ට් මේ Apple phone පාවිච්චි කරන අය ඒ Google Classroom app එක හදා ගන්න අවශ්‍ය settings හදාගත්ත නිසා ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන්නේ iPhone එකක් නම් ඒකේ තියෙන security settings වෙනස් කරගන්න මේ වීඩියෝ බලලා. ගොඩක් phone වලට පුළුවන් සමහර එක මාධ්‍ය වලට විතරක්. සමහර මේ page වල phone වලට විතරක් තමයි මේ ගැටලුව එන්නේ. හරි. ඒ නිසා දැන් try කරන්න හැමෝම ගෙදර ඉන්න මම app එක install කරගන්න. ගැටලුවක් මොනවා හරි ආවොත් මට call එකක් දෙන්න. හරි. දැන් අද අපි මම හිතන්නේ තුන්වෙනි දවසේ නේද? තුන්වෙනි දවසේ අපි accounting class එකේදී කතා කරන්න තියෙනවා ගිණුම් කරන ක්‍රියාවලිය ගැන. දැන් මම ගිය සතියේ පන්තිය මෙතනින් නතර කරා. අපේ ගිණුම් කරන සටහන් ගැන කියලා මම කිව්වේ දත් සටහන් කටපාඩම් කරන්න යන අවශ්‍ය නැහැ. ඒවා නිකන් කියව ගත්තම ඇති. විශේෂයෙන්ම ගිණුම් කරණයට අලුතෙන් එන අයට තමයි මේ ඕන වෙන්නේ කියලා. ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය. අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස ගැන. හරි එහෙනම් ඔයාගේ පොතේ මාතෘකාව ලියා ගන්න ගිණුම් කරන ක්‍රියාවලිය. අපේ ෆිසිකල් ක්ලාස් එක ගැන අහනවා. කීප දෙනෙක් මේ දවස්වල අපිට කතා කර අහනවා. දැන් ඇති වෙලා තියෙන தත්ත්වය ඔයාලා දන්නවා. ඒකත් එක්ක අපි දැන් උතරම කෝතින් ගම්පහ පන්තියට දැන් ලියාපදිංචි කිරීම පටන් ගත්තා.
අද සෙනසුරාදා දවස් තමයි කම්පහට යොදාගෙන තියෙන්නේ පන්තියට ගිහින් ගන්නන්න. ඉරිදා දවස් යොදාගෙන තියෙන්නේ නුගේගොඩ පන්තියට. එතෙන්දී ළමයි මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක දැන් ඇත්තටම ගොඩින්ම මගේ පුතාලා දෙන්නත් ඉස්කෝලේ යවන්න නැහැ. යාළුවන්ට අර ළමයි අතර මේ දවස්වල ගොඩක් වේගෙන් පැතිරලා ගියා හිමිරිසාව තත්ත්වයක් එක්ක මාස්ක් එකක් දාගෙන ඉන්න බෑ. ඒ වගේ ප්‍රශ්නත් එක්ක දැන් පාසල් ඇරනට වඩා වැඩි ප්‍රමාණයක් පාසල් වැහිවීම පවතින්නේ. ඉතින් අපි මේ දවස්වල ටිකක් පන්තිය ආරම්භ කිරීම ගැන ආයෙත් සලකා බලනවා. මේ රැල්ලක් එනවා දැන්. මොන වුණත් අපි දැන හෝ නොදැන නේද? අපි දැන් අපේ මීඩියා වල කියවෙන්නේ නැහැ, නිවුස් වල කියවෙන්නේ නැහැ ලොකුවට. මොකද යාළුවගේ මියුසිකල් ෂෝ එක ප්‍රොමෝට් කරගන්න මේ දවස්වල දඟලන්නේ නේද? මම ටීවී channel එකක් බලුවොත් ඉම්මද මේ දවස්වල අපිට කියන්නේ විනෝද වෙන්නේ මියුසිකල් ෂෝ එකට එන්න කියලා. ස්ක්‍රීන් ගන්න, කෝඩ් සිටි යන්න නේද? ඒ කියන්නේ කොරෝනා මුකුත් නැහැ කියන එක නේ යාළුවා කියන්නේ. මොකද අපිට උපදෙස් දෙන, අපිව පාලනය කරන, අපේ රටේ ආණ්ඩු කරවන්න ප්‍රධානම බලවේගය වෙන්නේ මීඩියා channel එක. ඉතින් එහෙම බලුවම කොරෝනා නැහැ වගේ පේන්නේ. නමුත් අපි නොදැනුවත්වම දැන් අපි ආයෙත් ලොකු රැල්ලකට හසු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ප්‍රසන්න සර්වපමත් තීරණය කරේ දැන් අනිත් එක මෙතන ආරම්භයේම පන්තියක් පටන් අරගෙන ආයෙත් දවස් දෙකක් ගිහිල්ලා එමත් එක වහලා දානොත්ින් අපිට ආයතනික පැත්තලුත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි අනිකුත් ආයතනවලත් එක්ක සම්බන්ධ වෙලා යාළුවගේ පන්ති කාමර වෙන් කරගෙන සතියකින් දෙකකින් වැහුවත් ඊළඟට අපි පොරොන්දුන ගිවිසුම අනුව අනිවාර්යයෙන්ම යාළුවගේ හෝල් චාර්ජස් ටිකටම ගෙවාගෙන යන්න වෙනවා. ඒවත් එක්ක අපි බැලුවේ ටිකක් මේක සමනය වෙනතුරු ෆිසිකල් ක්ලාස් එක 22 කණ්ඩායමට ආරම්භ නොකරන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දිගටම ඔන්ලයින් පන්තිය කරනවා. ඔන්ලයින් පන්තිය කරනවා ඊළඟට අපි පන්ති පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකට දැනුම් දෙනවා. අපි ඇත්තටම plan කරා පෙබරවාරි මාසෙ මුල පටන් ගන්න. හැබැයි ඒකත් plan කරෙන්න ජනවාරි මාසෙ මැදදී. අපි ඒ වෙලාවේදී මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැනේ. නමුත් දැන් තියෙන තත්ත්වය එන්න වෙනස් නිසා අපි බලමු. මේ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලයත් එක්ක ගත්තම කොයිට අපිට තව මාසයක් විතර පසුව ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න පුළුවන් වෙයි. එතකන් ඔන්ලයින් පන්තියක වට සහභාගී වෙලා ඉන්න පුළුවන්. දැන් වට ඔන්ලයින් පන්තිය ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් දැන් පළවෙනි පාඩම් කිහිපය කොහොමද රෙකෝඩින් දීලා තියෙනවා මේක බලන්න මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔන්ලයින් ගෲප් එකට සම්බන්ධ වෙන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයා ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වුණාම ඊට සමගාමීව අපි ඔන්ලයින් පන්තියට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. දැන් එතකොට ඔන්ලයින් පන්තියට සහභාගී වුණ කෙනෙක්ට මුදල් ගෙවලා ඔන්ලයින් පන්තියට ලබන මාසවල සම්බන්ධ වෙන්න වෙනවා. ඒ මුදල් ගෙවපු කෙනෙකුට අවශ්‍ය නම් ෆිසිකල් ක්ලාස් එකට එන්න ආය අමතරව මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට අපේ ආයතන වල ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි ගාස්තු රුපියල් 500ක් වගේ ආය කරයි. ඒ හැරෙන්න මේ පන්ති දෙකටම පාට පොදුවේ සහභාගී වෙන්න පුළුවන් එක පන්ති ගාස්තුවක් ගෙවුවම. ඒ නිසා පන්ති ගාස්තු පන්ති පැවැත්වෙන දවස් ගැන ඉස්සරහට අපි දැනුම් දෙන්නම්. දැන් අපේ ඔන්ලයින් පන්තිය ගැන කිව්වොත් මේ සතියේ ඉඳලා නෙවෙයි ලබන සතියේ ඉඳලා සෙනසුරාදා උදේ 8ට ගිණුම්කරණය පටන් ගන්නවා. ඉරිදා උදේ 7:30 හෝ 8 මතන දැන් 8 නේද? ප්‍රසන්නසර්ගේ ඉකෝන් සහ BS පන්ති දෙක පැවැත්වෙනවා. ඒතකොට අර සතියක් උදේ වරුව ඔන්ලයින් පන්ති සඳහා වෙන් කරගන්න පුළුවන්. ඒක තමයි తాවකාලික කාලසටහන අපේ ෆිසිකල් ක්ලාසස් ආරම්භ වන තුරු. හරි මාතෘකාව ලියා ගන්න ගිණුම් කරන ක්‍රියාවලිය. දැන් ළමයි මම මේ පළවෙනි දවස් කීපේ මම විතර මතක් කරන දෙයක් තමයි අපි වැඩ කරන්නේ උසස් පෙළ විභාගයට බවත්ත. නමුත් ඒ උසස් පෙළ විභාගයේ වෙනුවෙන් නිර්මාණය කළ විෂය නිර්දේශය ඒ ආකාරයටම අපි අනුගමනය කරගෙන යන්නේ නැහැ. ඒ නිසා අතරමඟ සාකච්ඡා කරන්න කොටසක් ඉතුරු කරලා මම ඔයාලට ගිණුම් කරන ක්‍රියාවලියක් ගලාගෙන යන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නම්. දැන් අදත් මම 2014 කෙටි ප්‍රශ්න සාකච්ඡා කළා උදේ වරුවේ අපේ 21 කණ්ඩායමත් එක්ක. එතෙන්දී ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ගිණුම් කරන ක්‍රියාවලිය හා සම්බන්ධව. එකක් උපයෝගී පොත් ගැන අහලා තිබුණා. තව එකක් ගිණුම් කරන ක්‍රියාවලිය අනුපිළිවෙල වෙනස් කරලා දීලා නිවැරදි පිළිවෙල මොකක්ද කියලා තෝරන්න ප්‍රශ්නයක් ඇවිත් තිබුණා. එහෙනම් මේ අපි මේ ඉගෙන ගන්නේ A level accounting paper එක විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අපට හමු වෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය කොටස්. ඒ නිසා හොඳ අවධානයෙන් මේවා ඉගෙන ගන්න ඕන. තමයි ගිණුම් කරන ක්‍රියාවලිය ආරම්භ වන්නේ ගනුදෙනුවක් සිදුවීම හරහා. ගිණුම් කරනයක් හට ගන්න නම් ගනුදෙනුවක් සිදු වෙන්න ඕන. ගනුදෙනුව සිදු වූ විට
එය මුලින්ම වාර්තා කරගන්නවා මූලාශ්‍ර ලේඛනයක. ඔයා තොරතුරක් මුලින්ම වාර්තා කරගන්නේ ආයතනයක මූලාශ්‍ර ලේඛන තුල. මොනවද මේ මූලාශ්‍ර ලේඛන? මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ ගනුදෙනුව සිදු වූ බවට සනාථ කරන පළවෙනි ලිඛිත සාක්ෂිය. මුදල් ගෙවීම එහෙම නැත්නම් භාණ්ඩ මිලදී ගැනීමක් ඕනෑම මුදල් වටිනාකමක් සහිත ගනුදෙනුවක්. ආයතනයක් සිදු කළ පසුව ඒ සිදුනා කියලා උපෙන්න සහතිකයක් දෙනවා. ඒක තමයි ලිඛිත සාක්ෂිය, පළවෙනි ලිඛිත සාක්ෂිය වෙන්නේ. දැන් උදාහරණ කිව්වොත් අපිට දැන් මූලාශ්‍ර ලේඛන හමු වෙලා තියෙනවා. ඔයා බස් රථයක ගමන් කරන කෙනෙක් නම් බස් ගාස්තුව ගෙවුවම එතන ගනුදෙනුවක් සිදු වෙනවා. උදේ බස් රථයේ කොන්දස්තර මහත්මිය මොකද කරනවාට ටිකට් පතක් නිකුත් කරනවා. ඒ ගමන් ගාස්තුව මුදලින් අය කරගත් බව සනාථ කරනවා. මොකක්ද ඒක? මූලාශ්‍ර ලේඛනය. අපි යනවා බැංකුවකට තවත් කෙනෙකුට ඉදිරියට මුදල් තැන්පත්. ඔයා තැන්පතු පත්‍රිකාවක් උරවනවා. ඒකේ තියෙනවා කොළ දෙකක් නේද? ඒකේ මුල් පිටපත බැංකුව තියාගෙන මුදල් ගනුදෙනුව සම්පූර්ණ කළාට පසුව කාබන් කොපි එක ඔයාට දෙනවා. ගනුදෙනුව සිදුනා කියලා සාක්ෂියක්. මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. සුපර් මාකට් එකට යනවා භාණ්ඩ මිලදීගෙන මුදල් ගෙවනවා. මොනවාට ඇඳුම් මිලදීගෙන මුදල් ගෙවනවා. එතෙන්දී ඔයාට ලැබෙනවා මුදල් බාරගත් බවට අදාළ සුපර් මාකට් එකේ හෝ ඇඳුම් සාප්පුවේ කැෂියර්ගෙන් ලැබෙනවා මුදල් ලබා ගැනීමේ පත්‍රිකාවක්. අපි කියන රිසිට් එකක් කියලා ලදුපතක්. ගනුදෙනුව සිදුනා කියලා සාක්ෂියක්. ඒකේ තියෙනවා එක් භාණ්ඩ වර්ගය, වර්ග මිල හැම දෙයක්ම නේද? ඒ ආයතනයේ ලිපිනය, දුරකථන අංක, ඊළඟට ගනුදෙනුව සිදු කළ කැෂියර්ගේ කෝඩ් එකක්, නම වුණ ආදී වශයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ඒකේ අන්තර්ගත වෙනවා. අන්න ගනුදෙනුවක් සිදු වුණාම ඒක මුලින්ම කොලයක ලියා ගන්න. බස් ටිකට් එක, බැංක් ස්ලිප් එක නේද? පොතක් නෙමෙයි. ඒ වගේ කොල විවිධ ප්‍රමාණයෙන් එකතු කර ගන්නවා ආයතන. දැන් අපි කතා කරන්නේ මේ ආයතනයක ගිණුම් කරන එක ගැන. එතෙන්දී ඒ වගේ විවිධ ගනුදෙනු සඳහා විවිධ ලේඛන හදලා ඒ තොරතුරු එකතු කරගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්නවා. දැන් මේකෙන් අපි ගොඩක් වාසියක් ගන්නවා. එකක් තමයි ගනුදෙනු ඉක්මනින් නිම වෙනවා. බලන්න අපි කැෂියර් එකේ පොලිමේ ඉදී ගනුදෙනු ඉක්මනින් නිම වෙනවා. ආයි දැන් යාළගේ සිස්ටම් එකට භාණ්ඩ වර්ග ප්‍රමාණය මිල පවා ඇතුළත් කරලා තියෙනවා. සමහරට බාර්කෝඩ් රීඩර් එකෙන් වේගවත්ව ගනුදෙනු සටහන් කරගන්නවා. ඒයි පාරිභෝගිකයා කැමති වෙන්නේ නැහැ. අර ගනුදෙනුවක් නිම කරන්න ගත වෙන කාලය වැඩි වුණා. නේද බැංකුවට ගිහිල්ලා අපි හිතමු මෙහෙම අපි බැංකුවේ පොලිමේ ඉන්නවා. අපට කලින් ගිය කෙනා දැන් කැෂියර් එකේ ලොකු වෙලාවක් ගත කර ගන්නවා. සමහරට කැෂියර් එකේ දැන් බැංක් ස්ටාෆ් එකේ ඩිලේ එකක් නිසා ගනුදෙනු කරවගෙන අහනවා ඒව කොළවල ලියා ගන්නවා ඩිටි කාඩ් එක චෙක් කරනවා ටිකක් හිමින් වැඩේ යන්නේ. එතකොට අර පළවෙනි කෙනා මේ ඉන්නවනේ දැන් ගනුදෙනු කරන්නේ දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය මොකද කරන්නේ? එබින් බලනවා මේක ඉවරයක් නැති කියලා බලනවා නේද? අපි නොවිසිලිමත්. සමහර විට අපිට හදිසි වැඩක් ඇත්තෙත් නැහැ. සමහර අය හින්දා ඔය සමහර විශාල මේ මොකද විශේෂයෙන්ම ඔය දැන් විශ්‍රාමික අය එහෙම දැන් පෙන්ෂන් එක ගන්න යනවා. දැන් මාසෙක සැරයක් පෙන්ෂන් එක ගන්න බැංකුවට ගියාම ඉදා දවසේ ඉතින් ඔය පෝලිං වල එහෙම ඉන්නේ නැහැ. සමහර ඉතින් පෝලිං කරාගෙන ගිහිල්ලා ඉතින් ලොකු තරගයක් දෙනවා. සල්ලි ඉවර වෙන්න කලින් බැංකුවේ සල්ලි ගන්නවා වගේ ලොකු තරගයක් දෙනවා. මුලින්ම ගිහිල්ලා මුලින්ම සල්ලි ටික අරගෙන යනවා. ගියේ මොනවද කරන්නේ? දවසෙන් කුඩක වඩලා ඉන්නවා. හැමෝම නෙමෙයි. සමහර අය ගෙදර රූපවාහිනිය ඉදිරියේ ඕනතරම් ගත කරන්න කාලය තියෙනවා. පත්තරේ ගත්තාම පත්තරේ කටපාඩම් වෙනතුරු කියවන්න ඕනතරම් කාලය තියෙනවා. හැබැයි අර වගේ පිටස්තර ආයතනයක ගනුදෙනුවක් නිම කරන්න ගියාම එතන විනාඩි 5කට වඩා ප්‍රමාද වෙන්න වුණොත් ඒක යාට ඒ තරම් ගැළපෙන දෙයක් විදිහට සලකන්නේ නැහැ. මෙහෙම ප්‍රමාදයක් මට වෙලාවම නැහැ වගේ හිතෙන්නේ. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. ඒක මනුස්ස ස්වභාවය. අපි කැමති නැහැ. අපි අකමැති දැනක ගොඩක් වෙලා නැතිනේ. කැෂියර් එක කියන්නේ අපි කැමති තරක් නෙවෙයි නේද? මුදල් ගෙවලා නෙවෙයි අපි ආර්ථිකයේ තියෙන සල්ලි ටික අඩු වෙන එක නෙවෙයි. ඒක අපි එතන ඉන්නේ වැඩි කැමති නැහැ. මාන තෝර ගන්න ඔය තරම් වෙලාවක් ගන්නවා. ගනුදෙනුවක් නිම කරන වේගය ගැන අපි සැලකිලිමත් පාරිභෝගික විතර සැලකිලිමත්. අන්න ඒක ආයතන තේරුම් ගත්තා. ආයතන ඉතින් මොකද කරන්නේ? තමා ළඟට එන පාරිභෝගිකයාට
ප්‍රමාදයකින් තොරව ගාන්ධිනෝ නිම කරන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. එතකොට කලින් සූදානම් කර ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනේ ඉක්මනින් තොරතුරු ටික එකතු කර ගන්නවා. මුදල් අය කිරීම හෝ සටහන් කිරීම සිදු වෙනවා. ඒ ගාන්ධිනෝ නිම කරනවා. ඒ ආකාරයට බලමු. තව එකක් තමයි මේ මූලාශ්‍ර ලේඛනවල අපට තොරතුරු ලියා ගන්න එක අමතක වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. අයුරුපතක් කියන්නේ මූලාශ්‍ර ලේඛනය. දැන් ඔයාලා පන්තියකට ගියාම පන්ති මුල්ම දවස් මොකද කරන්නේ? ලියාපදිංචි වෙන්නේ. ඒ ලියාපදිංචි වෙද්දී ශිෂ්‍යයාගේ නාම, ලිපිනය, උපන් දිනය, එද දුරකථන අංක, ඔය ආදී පැමිණීම විෂයන් මොනවද? ඒ ආදී වශයෙන් ආයතනය විසින් එම ශිෂ්‍යයාගෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන මූලික දත්ත එකතු කර ගන්නවා. දැන් මේ ලේඛනය තිබුණ නැත්නම් මේ වගේ ෆෝම් එකක් අපි හදලා නැහැ. අපි කියනවා හරි ඔයාගේ නම ගම ඒ විස්තර ටික දීලා යන්න. එහෙමද කියන්නේ නේද? ඔයාගේ නම ගම උපන්දින වගේ විස්තර ටික දීලා යන්න. ඉතින් සමහර අය නමයි ගමයි උපන්දිනයයි විස්තර ටිකම දෙයි. සමහර අය නම දෙනවා ගම දෙනවා දුරකථන අංක නම් ලේසියෙන් දෙන්න කැමති නැහැ නේ. ඒකට SMS එක ගමකට ඒ කරදර කරයිද අනවශ්‍ය කෝල් එයිද ඒ වගේ විදිහට නේ සමහර වැඩ කරන්න දෙන නම්බර්ස් දෙනවා. ඒ වගේ තියෙනවා. දැන් ඒ කියන්නේ සමහර මේක ලියන්න කැමති වෙන්නේම නැහැ. නිකම්ම පොදුවේ වාට විස්තරයක් දෙන්න කිව්වොත්. හැබැයි අපි ෆෝම් එකක් හදනවා. හදලා කියනවා ආ රෙජිස්ටර් වෙනවා නම් මේ හැම තීරුවක්ම පුරවන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? අපිට අමතක වුණා තියෙන දෙයක් ඉල්ලන්න ඒක ඒ ළමයාගේ ලබා ගන්නම බෑ. හැබැයි අපි මේ ලිඛිත ලේඛනයක් හදාගෙන තියෙනවා. ඒ ලේඛන දෙන අතරතුර කියනවා මේ හැම තැනක්ම පුරවන්න ඕන. අපි මේ ඉල්ලා සිටින හැම තොරතුරක්ම අපිට අවශ්‍ය ආයතනික මට්ටමින් පවත්වාගෙන යන්න. ඒ නිසා මේ එකක්වත් හිස්තැන් කියන්න එපා. එතෙන්දී කිසිම තොරතුරක් අත්හැරෙන්නේ නැතුව මගහරින්නේ නැතුව වාර්තා කරගන්න පුළුවන්. මේක ගාන්ධිනු වලට ඉතාමත් වැදගත්. දැන් මම මේ කිව්වට හුරු උදාහරණයක් ආයතනයක් ගත්තම භාණ්ඩ විකිණීමකදී භාණ්ඩ මිලදී ගැනීමකදී නැත්නම් වෙනත් මුදල් ගෙවීමකදී ඒ ගෙවන ගණන්ට අදාළ සියලුම තොරතුරු රැස් වෙන ආකාරයට අපි හදනවා මුලින්ම ලේඛනයක්. ඒ ලේඛන මොකද කියන්නේ අපි මූලාශ්‍ර ලේඛන. දැන් ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ඒ ගණන් සඳහා වාර්තා කරන්නේ මොන වගේ මූලාශ්‍ර ලේඛනද වෙන නම් තියෙනවා. මේ මූලාශ්‍ර ලේඛනවල ලියූ තොරතුරු දෙවනුව යනවා මූලික සටහන් පොත්වලට. මූලික සටහන් පොත්. මේ මූලාශ්‍ර ලේඛන කියන්නේ කොළනේ. ඒව නැති වෙන්න පුළුවන්. සමහර මූලාශ්‍ර ලේඛන print කරාම ඒවයි අකුරු බොඳ වෙලා යනවා. අන්න ඔයා දන්නවනේ අර බස් ටිකට් එක බුදු පාට කොලේ. ඒ අකුරු ඉක්මනින් වෙනස් වෙනවා. අසල කොලයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දි. මොකද අද හදන මූලාශ්‍ර ලේඛන තමයි අපිට අවුරුදු කිහිපයක් තිස්සේ වැදගත් ලේඛනයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ තොරතුරු නැත්නම් එතන අනේක ගැටලුවක්. අනිත් එක තමයි අස්ථානගත වීමේ ස්වභාවය මේ අවදානම වැඩි. කැලිනේ අමුණ්ඩ තිබුණ එකක් දෙකක් හැලෙන්න පුළුවන්. අනිත් එක තමයි විවිධ මට්ටමින් කොළ එකතු කරගෙන තියද්දී අපට නිශ්චිත විධිමත් තොරතුරක් ලබා ගන්න කියන්න ඒක වැරදි තොරතුරක් පාඩේ. ඒ කියන්නේ ඉලක්ක එකතුව වරදින්න පුළුවන්. මග හැරෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ මූලාශ්‍ර ලේඛනවල රැස් කරන තොරතුරු විධිමත්ව වර්ග කරලා හදා ගන්නවා මූලික සටහන් පොත්. අපි මේකට තව නමක් කියනවා උපයෝගී පොත් කියලා. උපයෝගී පොත්. දැන් මේ පාඩම අහගෙන ඉන්න අතර වාරවත් මේක ලියා ගන්න. පිටුවේ විනුම් කරන ක්‍රියාවලිය කියලා මාතෘකාව ලියාගෙන ක්‍රියාවලිය අඳ ගන්න. කල්පෝ සිදුවීම මූලාශ්‍ර ලේඛන ඊළඟට මූලික සටහන් පොත් එහෙම නැත්නම් උපයෝගී පොත්. දැන් මෙතනදී ගන්න වර්ග වෙනවා. ඒ කියන්නේ මුදල් ගෙවීම එක පොතක. මුදල් ලැබුණොත් තව පොතක. ණයට භාණ්ඩ මිලදී ගත්තොත් තවත් පොතක. ණයට භාණ්ඩ අලෙවි කළොත් තවත් පොතක. ආදි වශයෙන් වර්ග වෙනවා. ඊළඟට උපයෝගී පොත් වලින් පසුව යනවා අපි බලාගෙන ඉන්න තැනට. ලෙජර්. ලෙජර් කියන්නේ ගිණුම් තියෙන පොත. එතන තමයි අර හර කරමින් බැර කරමින් ගණන වාර්තා කරගන්නේ.
T ගිණුම් තියෙන්නේ. එතන අපි කියනවා ලෙජරය කියලා. ලෙජරය හදලා ඉවර කරාම සාමාන්‍ය මාසිකට වතාවක් අපි හදනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. සාමාන්‍ය මාසිකට වතාවක් වගේ හදනවා ගිණුම් කරන එක. දැන් මේවා මාසෙන් මාසෙට ශේෂ පිරික්සුම් හදාගෙන ඇවිල්ලා අපි අවසන් ගිණුම් හදනවා. හැබැයි අවසන් ගිණුම් හදන්න කලින් මෙන්න මේ වගේ දේවල් අපි කරනවා. සසඳුන් ප්‍රකාශන හදන්න තියෙනවා. සමහර විට අපි ගිණුම් කරන වැරදි කරාම ඒවා නිවැරදි කිරීම කරන්න ඕනේ. වැරදි නිවැරදි කිරීම. තව ගැලපුම් සටහන් තබන්නත් වෙනවා. තව මාරු සටහන් තබන්නත් වෙනවා. තව පියවීමේ සටහන් තබන්නත් වෙනවා. මෙන්න මේ වගේ දේවල් කරන අතරතුර අපි අවුරුදු අවසානයේදී අවසන් ගිණුම් හදනවා. අපි ගිය සතියේ ඉගෙන ගත්තා මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරණ ගිණුම් කරන අතර වෙනස. දැන් මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන අපි මේ කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරණය. අපි මූල්‍ය ගිණුම් කරන තමයි මුලින්ම ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතෙන්දී මම කිව්වා මූල්‍ය ගිණුම් කරණේ වාර්තා අවුරුද්දක වතාවක් හදනවා කියලා. ඒ හදන වාර්තාවන් වලට අපි පොදුවේ කියනවා අවසන් ගිණුම්. අවසන් ගිණුම් කියලා කියනවා. මොනවද මේ අවසන් ගිණුම්? මගේ බෝඩ් එකේ ඉඳමදි. ඔයා ඉක්මනින් ලියා ගන්න ගණිතෝ සිදුවීම, මොලාස්තර ලේඛන, මූලික සටහන් පොත්, ලෙජරය, ශේෂ පිරික්සුම්. ඒ අතරේ අමතර වැඩ කීපයක් තියෙනවා. වැරදි නිවැරදි කිරීම, සසඳුන් ප්‍රකාශන, මාරු සටහන්, ගැලපුම් සටහන්, පියවීමේ සටහන්. ඒවා හද අතරතුර අපි හදනවා මොකද්ද? අවසන් ගිණුම්. දැන් මොනවද අවසන් ගිණුම්? ඒකත් මේ යටින් ලියා ගන්න. අවසන් ගිණුම් කියලා ලියුවා. එතනින් තරු දාලා මම මේ කියන දේවල් ලියා ගන්න. එකකට එකක් ලියා ගන්න අවසන් ගිණුමට උදාහරණ. මම මෙහෙන් ලියන්නම් අවසන් ගිණුම්. උඩින් ලියන්නම්. එකක් තමයි ආදායම් ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. තව එකක් තියෙනවා. ගිණුම් කරන සටහන්. ගිණුම් කරන සටහන්. හරි. ඔන්න අවසන් ගිණුම් කට්ටලයක සීමිත සමාගමක ගිණුම් කරණයේදී අපි හදන අවසන් ගිණුම් කට්ටලය. මේ හැම එකක්ම අපි ඉගෙන ගන්නවා. මේ ලේඛන පහම අපි හදන ආකාරය කොහොමද කියලා ඉගෙන ගන්නවා. 14 වසරේදී සමාගම් ගිණුම් කරන පාඩමට අදාළයි. හරි ඉක්මනින් මේ ටිකත් ලියා ගන්න යා. දැන් ඒක ටියුට් එකේ නැහැ ඒ නිසා පොතට ගන්න.
ඊට පස්සුව අපි දැන් ඉන්නවද තවමත් ඒක ලියන කෙනෙක්? හරි. දැන් ඔන්න ළමයි අපි ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධව අපි ලේඛනය හදාගත්තයින් පසු ගැලීම් සටහන හදාගත්තයින් පසු ටියුට් එකට එනවා. මූල්‍ය වටිනාකමක් සහිත ආර්ථික ගනුදෙනුවක් සිදු වූ විට එම ගනුදෙනුවට අදාළ වැදගත් තොරතුරු රැස් කර පළමුව පිළිල කරන ලිඛිත ලියවිල්ල මූලාශ්‍ර ලේඛන ලෙස හඳුන්වයි. එම මූලාශ්‍ර ලේඛන ගනුදෙනුව සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකි වේ. උදාහරණ මම දෙකක් දීලා තියෙනවා. ඒවා හදන වැදගත්කම දීලා තියෙනවා. ලිඛිත සාක්ෂියක් ලෙස භාවිත කරන්න පුළුවන්. වැදගත් තොරතුරු ඉක්මනින් රැස් කරගන්න, උපයෝගී පොත්වල සහ ලෙජර් ගිණුම් වල වාර්තා කිරීම ගනුදෙනුව සිදු වන අවස්ථාවෙම කරන්න ඕන නැහැ. මොකද තොරතුරු හැම එකක්ම තියෙනවනේ. ඒවා එකතු කරගෙන අපිට පුළුවන් ෆ්‍රී වෙලාවක ක්ලාස් එක නෙමෙයි ඔෆිස් එකේදී තොරතුරු වාර්තා කරගන්න. ඊළඟට 4 ගනුදෙනුව පිළිබඳ වැදගත් තොරතුරු ඉක්මනින් රැස් කරගන්න පුළුවන්. නිමවීමේ වේගය වැඩි වී පාරිභෝගික තෘප්තියට යාමත් ආලය ඉතුරු වීම. කාලය ඉතුරු වෙද්දී ආයතනයේ කාලයත් ඉතුරු වෙනවා. පාරිභෝගිකයාගේ කාලයත් ඉතුරු වෙනවා. ඔන්න මූලාශ්‍ර ලේඛන ගැන අපි දැනගන්න ඕන දේවල්. ඊළඟට අපේ දෙවැනි අදියර මූලික සටහන් පොත් එහෙම නැත්නම් උපයෝගී පොත්. බලන්න මොනවද කියන්නේ? කිසියම් ගනුදෙනුවක් මූලාශ්‍ර ලේඛනයක වාර්තා කර ගැනීමෙන් අනතුරුව ලෙජර් ගිණුම් වල එම තොරතුරු පිටපත් කර ගැනීමට පෙර මූලික පොතක වාර්තා කළ යුතු බවට මූලික පොත් රීතියක් සම්මතයෙන් පවතී. මූලික පොත් රීතියක්. ඒ කියන්නේ නීතියක් නෙමෙයි. ඒ අනුව විවිධ ගනුදෙනු මූලික පොත්වල වාර්තා කිරීම සඳහා තොරතුරු සපයා ගැනීමට උපකාරී වන මූලාශ්‍ර ලේඛන පහත වගුවේ දැක්වේ. දැන් කියන්නේ ළමයි මෙතනදී කියන්නේ අපිට මේ උපයෝගී පොතක් එහෙම නැත්නම් මූලික පොතක් හදන්න අනිවාර්ය නැහැ. ඒක කිව්වේ රීතියක් කියලා. ගනුදෙනුවක් ලෙජර් ගිණුමක ලියන්න, කී ගිණුමක ලියන්න කලින් උපයෝගී පොතක ලියන්න ඕන කියලා නීතියක් නැහැ. රීතියක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ අපි ගිණුම්කරණයේ නියැලෙන විට අනුගමනය කරන ප්‍රතිපත්තියක්. අනිවාර්යෙන් අනුගමනය කරනවා ඒක. කඩකලා කියලා ගැටලුවකුත් නැහැ. මොනවද ඒ ගනුදෙනු සඳහා තියෙන මූලාශ්‍ර ලේඛන සහ මූලික පොත් කියලා මම මොන පහත වගුවකින් දෙනවා. මේ වගුව නම් කටපාඩම් කරගන්න ඕන. අපි ගණන් හදනවා. ගණන් හදද්දී ඔයාට මේ උපයෝගී පොත් ගැන අවබෝධයක් ලැබෙනවා. බැයි මේ මූලාශ්‍ර ලේඛන ගැන මේ මූලික සටහන් පොත් ගැන ඔයා දැනගෙන ඉන්නම ඕන. පාස් පේපර්ස් අරගෙන බලන්න. ගොඩක් වෙලාවට අපිට ඒ ගැන විභාග ප්‍රශ්න නිර්මාණය වෙනවා. දැන් මම හිතනවා ටියුට් එක print out අරගෙන ඇති කියලා. දැන් මේ ගනුදෙනු සඳහා වෙන වෙනම හඳුනා ගන්න මූලාශ්‍ර ලේඛනත් මූලික සටහන් පොතත් ඔයා මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එතෙන්දී අපි මේ වගුව ගැන සතුව දැන් මේ ගණන් හදද්දී කම වෙනවනේ ඒවා. ඒ නිසා මම යනවා පළවෙනි ප්‍රශ්නෙට. දැන් ගිණුම් කරන ක්‍රියාවලිය අවබෝධ කරගනිද්දී මම පහසු තැනකින් පටන් ගත්තා. මුලින්ම ණයට විකුණුම් ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් බලන්න වගුවෙන් පසුව තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ සීමිත ජයසූරිය සමාගමේ ජනවාරි මාසයේ සිදු වූ ණයට විකුණුම් තොරතුරු කිහිපයක්. ඒතර ජයසූරිය කියන සමාගම භාණ්ඩ ණයට විකිණීම සිදු කරනවා. එතෙන්දී ඒ අය මුලින්ම හදන්නේ ඉන්වොයිස් නේද? මේ බලන්න ඔය වගුවේ තියෙනවා මෙතන. ණයට විකුණුම් මුලින්ම තියෙන්නේ. ණයට විකුණුම් ඒක වාර්තා කරන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද? විකුණුම් ඉන්වොයිසිය ඒක වාර්තා කරන උපයෝගී පොත වෙන්නේ මොකද්ද? විකුණුම් ජර්නලය. එතෙන්දී මේ ජයසූරිය සමාගම ජනවාරි මාසය තුල ගැනුම්කරුවන් 3 දෙනෙක්ට භාණ්ඩ ණයට විකුණනවා. වික්‍රම සමාගමට, සුරාජ් සමාගමට සහ පෙරේරා සහ පුත්‍රයෝ කියන ආයතනයට. යාලට කරපු විකුණුම් වටිනාකම් දෙනවා. ළමයි 1.30 මෙතන 1.30 හදා ගන්න. එතන තව බිඳුවක් එන්න ඕන. රුපියල් 2000 තියෙන්නේ. එකත් ලක්ෂ 2ක් එන්න ඕන. 1.30 ලක්ෂ 2ක් කියලා හදා ගන්න.
වෙනත් තොරතුරු වල තියෙනවා බැරපත් අංක 22 මගින් 1.74000ක විකුණුම මාපසු එවනවා බැරපත් අංක 30 මගින් 1.22 90000ක විකුණුම මාපසු එවන බව. ඒ කිව්වේ භාණ්ඩ ණයට විකුණා අපේ මිලදී ගත්ත අය භාණ්ඩ නැවත අපට හරවා එවනවා. ඒ කියන්නේ අපේ ණය ගැතියෝ අපට භාණ්ඩ ආපසු එවනවා. බලන්නමයි මෙන්න දෙවෙනි පේළිය බලන්න. ණයට විකුණු භාණ්ඩ නැවත හරවා එවීම. අපි භාණ්ඩ ණයට විකුණුවා ඒක නැවත ගෙනල්ලා අපිට බාර දෙනවා නම් මොනවා හරි ගැටලුවක් හේතුවෙන් අපි ඒක ලියා ගන්න මූලාශ්‍ර ලේඛනයේද කියනවා බැරපත කියලා. ඒක වාර්තා කරන මූලික පතට කියනවා ආපසු එවුම් ජර්නලය කියලා. එහෙනම් අපි දැන් හදන්න යන්නේ මූලික පොත් දෙකක් එකක් විකුණුම් ජර්නලය අනිත් එක ආපසු එවුම් ජර්නලය. දැන් මොකක්ද ගනුදෙනුව සිදුවීම භාණ්ඩ ණයට විකිණීම. ඒක වාර්තා කරගන්නවා මූලාශ්‍ර ලේඛනයක ණයට විකුණුම ඉන්වොයිසිය. විකුණුම ඉන්වොයිසිය කියන්නේ බිල. වාද කළා තියෙනවනේ කඩේ මුදලාලි භාණ්ඩ විකුණද්දී පොතක ලියා ගන්න බිල් පොතක ලියලා අපේ බිලක් තියෙන්නේ. ආන මූලාශ්‍ර ලේඛනය. ඒකේ තොරතුරු දැන් ගෙනියනවා ඒ ආයතනයේ ණයට විකුණුම වාර්තා කරන පොතට අපි ඒකට කියනවා විකුණුම් ජර්නලය ලෙස. හරි. දැන් මම විකුණුම් ජර්නලයේ සරල ආකෘතියක් දෙන්නම්. ඒ රූල් කරතර වාරය කියන්න ඕන. ඔයාගේ ආයතනයට ගැළපෙන ආකාරයට තවත් තොරතුරු එකතු කර ගැනීමේ අරමුණින් මේ උපයෝගී පොත් වෙනස් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම රූල් කරන උපයෝගී පොත බලන්න. මම රූල් කරන උපයෝගී පොත මෙන්න විකුණුම් ජර්නලය කියලා නම දෙනවා. ඒකේ තියෙන තීරු කිහිපයක්. දිනය, ඉන්වොයිස් අංකය, ගැනුම්කරුගේ නම, වටිනාකම. රුපියල් 1000 වලින් කියලා දක්වනවා. දිනය, ඉන්වොයිස් අංකය, ගැනුම්කරු, වටිනාකම. පහළ රූල් හතරක් තිබුණා නැති. තව උපයෝගී පොතක් මම රූල් කරනවා. අර ආකාරයටමයි තීරුවා. අපි ඒකට කියනවා ආපසු එවුම් ජර්නලය. ඒකෙදි දිනය, බැරපත් අංකය, ගැනුම්කරු, වටිනාකම. දැන් මම කියමින් ඉන්නේ මේකේ ටූල් හතරක් විතර තිබුණ මැටි පොසලට. මම කියමින් ඉන්නේ දැන් මේ උපයෝගී පොත තව ටිකක් වඩා විස්තරාත්මකව ගණන් පුළුවන්. දැන් මෙතන තියෙන එක් ගණනුකරුවා අපි මිලදීගත් භාණ්ඩ වටිනාකම විතරක් ලියන්න. ඔයාට ඕන නම් මොනවද මිලදී ගත්තේ? කොපමණ කිලෝග්‍රෑම් ප්‍රමාණයක්ද? කොපමණ එකක ප්‍රමාණයක්ද? ඒ ආදි වශයෙන් තොරතුරු ගන්න. දැන් අපි හිතමු ඔන්න එක ගණනුකරුවෙක් කියලා අපි භාණ්ඩ වර්ග තුනක් විතර මිලදී ගන්නවා. සීනි මිලදී ගන්නවා, පිටි මිලදී ගන්නවා, තව ඕන හරි ඕන ධාන්‍ය වර්ගයක් මිලදී ගන්නවා. එතෙන්දී අපිට පුළුවන් ඒ තොරතුරු හැම එකක්ම මෙතන ලියන්න. ඒකට වෙන වෙනම අමතර තොරතුරු තීරු එකතු කරගන්න. අපි විශ්ලේෂණ තීරු කියලා කියන්නේ එකතු කරගන්න. තව ඕන නම් මේ ගණනුකරුවාගේ දුරකථන අංකය ලියාගෙන ඉතිරි. කියන්නේ බිල් ගෙවන ප්‍රමාද වෙන. මේ ණයට ගත්ත භාණ්ඩනේ මේ කියලා ලියන්නේ. කියන්නේ අපේ මිනිස්සු ණයට මිලදී ගත්තේ. එතකොට එයා අපට මුදල් ගෙවන්න ප්‍රමාද වුණොත් අපිට පුළුවන් ඒ ගැන තොරතුරු විමසන්න. ඒකට අපිට පුළුවන් මේ පොතේම පැත්තකින් දුරකථන අංක තීරුවක් ලියා ගන්න. ඒ විදිහට ආයතනයේ අවශ්‍යතාවය පරිදි මේ උපයෝගී පොත් සයිස් එක අඩු වැඩි කර ගන්නවට නිදහසක් තියෙනවා. හැබැයි අපි මේ ඉගෙන ගන්න යන්නේ අපේ විෂයට අනුකූලවනේ. ඒ කියන්නේ මේකේ න්‍යායාත්මක පැත්ත ඉගෙන ගන්නනේ අපි යන්නේ. ඒ නිසා විභාග මට්ටමට ඉගෙන ගනිද්දී මේ ආකෘතිය ප්‍රමාණයි. දැන් ඉතින් මේක ඉගෙන මේකේ තොරතුරු ලියන්න ඔයාලට අමුතුවෙන් ගිණුම් කරන දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ දේ ගැන නම් කියන්න ඕන. රුපියල් 1000 සංඛ්‍යාව. 1000 සංඛ්‍යාව වලින් තමයි වැඩ කරන්නේ. මේක දැම්මම වැදගත් නැහැ.
හැබැයි සමාගම් ගිණුම හවුල් ව්‍යාපාර ගිණුම් වලට ගියාම දහස් සංඛ්‍යා හරි වැදගත්. දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ අපෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ දහස් සංඛ්‍යාව. බොහෝ වෙලාවට සමාගම් ගණන හවුල් ව්‍යාපාර ගණන හැම දහස් සංඛ්‍යාව වලින් තමයි පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට පුරුදු වෙන්න දැම්මම පටන් ගත්තම හොඳයි. පළවෙනි දවසේ ඉඳලම දහස් සංඛ්‍යා වලින් වැඩ කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. මොකක්ද මේ දහස් සංඛ්‍යා? මම 1000 හරියන්නේ දහස් සංඛ්‍යා වලින් එක කියලා. මේ ඉලක්කම 1000න් බෙදෙනවා. 10000 හරියන්නේ දහස් සංඛ්‍යා වලින් 10ක් කියලා. අන්තිම බිංදු තුන එකයි. 1000න් බෙදෙනවා. රුපියල් ලක්ෂය දහස් සංඛ්‍යා වලින් කියන්නේ 100ක් ලෙස. මිලියන 1 දහස් සංඛ්‍යා වලින් කියන්නේ 1000ක් ලෙස. තමයි දහස් සංඛ්‍යා. එම වටිනාකම දී ඇති වටිනාකම සාමාන්‍ය සංඛ්‍යා වලින් නම් දෙන්නේ 1000න් බෙදන්න. අන්තිම බිංදු තුන කපන. 1500 යන්නේ නේද? ඔව් 1500 යන්නේ. බිංදු කපන්න ගිහිල්ලා 500 කපන්න බෑනේ. 1.5 1.5 තමයි 1500 ලේන ආකාරය දහස් සංඛ්‍යා භාවිත කරලා. හරි එහෙනම් පටන් ගන්න. අට මේක අමාරුනේ. දැන් බලන්න ඔයා වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? ජයසූරිය සමාගම වෙනුවෙන්. ජයසූරිය සමාගම මුලින්ම මොකද්ද කරන්නේ? භාණ්ඩ විකිණීමක් කරන්නේ 1.5. ලියන්න. දිනය 1.5. ඉන්වොයිස් අංකය කියන්නේ මූලාශ්‍ර ලේඛනයේ අංකය අංක 100. ගැනුම්කරුගේ නම සීමිත වික්‍රම සමාගම. එයාට අලෙවි කළ වටිනාකම 80000ක්. 80000 බෙදන්න 1000න්. වටිනාකම කියලා කියන්නේ 80 දහස් වලින් කියන්නේ 80ක් ලෙස. එයා ඉදිරියේ වෙනත් තොරතුරු තියෙනවා. බැරපත් අංක 22 අපසු භාණ්ඩ එවනවා. වික්‍රම සමාගම මිලදීගත් භාණ්ඩ අපට එවනවා. ඒවත් ජීක ලියා ගන්නවා බැරපතක ඒකට අංකයක් තියෙනවා 22 1 1 40000ක විකුණුම් අපසු එවනවා. ඒකට බැරපත තමයි භාණ්ඩ හරවා එවම ලියන මූලාශ්‍ර ලේඛනය. ඒ බැරපතේ තොරතුරු අපි ගෙනනෙනවා කොහාටද? ආපසු එවුම් ජර්නලයට. නම් දිනේ ලියන්නේ 1.7 බැරපත් අංකය 22 එවන්නේ කවුද? සීමිත වික්‍රම සමාගම. එවන වටිනාකම තියෙන වෙනත් තොරතුරු වලදී 40000. හරි. ඔන්න මම පළවෙනි ආයතනට අදාළව තොරතුරු පාට දෙන ආකාරය කියලා දුන්නා. තව ආයතන දෙකකට භාණ්ඩ ණයට විකිණීම ඔයාට තියෙනම කරගන්න. මම ටයිම් ටියුට් එකේ ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම්. ඒක බලාගෙන ඔයාට පුළුවන් විකුණුම් ජනලය සහ ආපසු යොමු ජනලය හදාගන්න. හරි ඉක්මන් කරා. හරි දැන් මම ඉතුරු ගණතුරු දෙකත් වාර්තා කරන්නම්. 1.20 අපි නිකුත් කරනවා 101 ඉන්වොයිස් අංකයට අදාළ ඉන්වොයිස් එක සීමිත සුරාත් සමාගම. එයාට අලෙවි කළ භාණ්ඩ වටිනාකම රුපියල් 1,65,000ක්. මම දහස් වලින් ලියන්නේ 165ක් ලෙස. නමුත් ඒ භාණ්ඩ වලින් 90000කට අලෙවි කළ භාණ්ඩ නැවත අපට හරවා එවනවා. ඒක එවන්නේ 1.22. එක ලියන්නේ ආපසු එවුම් ජර්නලය. එවන බැරපත් අංකය අංක 30 සීමිත සුරාත් සමාගම. අනුව 1.30 102 ඉන්වොයිස් නිකුත් කරනවා පෙරේරා සහ පුත්‍රයන්ට ලක්ෂ 2ක භාණ්ඩ අලෙවි කිරීමට. ඒ අය භාණ්ඩ අපසු වීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඔන්න කඳුළු ටික වාර්තා කරලා ඉවරයි. දැන් මතක් කරගත්තොත් ආයේ භාණ්ඩ ණයට විකුණනවා අපේ ගනුදෙනුකරුවෙක්ට. ඒ ණයට විකිණීම මුලින්ම වාර්තා කරන්නේ කොහේද? විකුණුම් ඉන්වොයිස්. මුලාස් ලේඛනය විකුණුම් ඉන්වොයිස් වාර්තා කරනවා. විකුණුම් ඉන්වොයිසින් අපි තොරතුරු ගෙනියනවා කොහාටද? විකුණුම් ජර්නලයට.
ඊළඟට අපි භාණ්ඩ අලෙවි කරලා ඒ භාණ්ඩ නැවත කඳුළු කරුවෙක් ආපසු එවනවා. ඒක වෙනම ගන්නවා. ආපසු එවීම. ආපසු එවීම මුලින්ම ලියන්නේ කොහෙද? බැරපතක. බැරපතක අපි ඒක තොරතුරු වාර්තා කරගන්න වෙවුවයි කියන නම. මොකද්ද එවන භාණ්ඩ ප්‍රමාණය? භාණ්ඩ ආපසු එවීමට හේතු ආදී වශයෙන් තොරතුරු ලියා ගන්න. ඒ බැරපතල අංකයක් තියෙනවා. ඒක තමයි 22 30වත් වශයෙන් තියෙන්නේ. ඒ බැරපතේ තොරතුරු අපිට ලියනවා පහරද දෙවනුම මූලික පද මොකද්ද? ආපසු එවුම් ජනනය. මේක විභාගෙදී අහනවා. ආපසු එවුම් ජනනය මුලාසු ලේඛනය. නාටක කිරීමේ මුලාසු ලේඛනය මොකක්ද? මේ මතකේ තියා ගන්න ඕන. කටපාඩම් කරනට වඩා අපි උත්සාහ කරමු මේ ගණන් හදන ගමන් මේවා අවබෝධ කරගන්න. දැන් මේ ආකාරයට මාසයක් අවසානයේදී තොරතුරු අපි එකතු කරගන්නවා. නම් මේක එකතු කරන දවස ලියා ගන්න මාසයේ අවසාන දවස ජනවාරි 31 විස්තරය ලියනවා. ලෙජරයට පිටපත් කළා. ලෙජරයට පිටපත් කළා. මේක එකතු ගන්න. 445. මෙතනත් ඒකම කරන්න. මෙතනත් ඒකම කරනවා. 130 තියෙනවා. දිනය 1:31 විස්තරය ලියනවා. ලෙජරයට මෙතනින් එහාට මේ උපයෝගී පොතත් එක්ක කරන වැඩක් තියෙනවා. දැන් ඔයාගේ බලන්න ගිණුම් කරන ක්‍රියාවලිය මොකක්ද උඩින් ගියා තියෙන්නේ? ගාන්ධර්ව සිදුවීම. ඊළඟට මූලාශ්‍ර ලේඛන. ඊළඟට මූලික පොත්. ඊළඟට ලෙජරය. ලෙජරේ කොහොමද මේ තොරතුරු ලියන්නේ? ඒක ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ නෑ මා එක අද. ලෙජරේ තොරතුරු ලිවීම අපි දැන් මේ සාමාන්‍යයෙන් දැන් විෂය නිර්දේශය ඇතුළේ තියෙන මූලාශ්‍ර ලේඛනය මූලික පොත් හඳුන්වා දීලා මේ මූලික පොතේ තොරතුරු මේ ලෙජරේට ගෙනියන්නේ කොහොමද කියලා මේ සමගම කියලා දෙන්න කියලා සිසුන්ට. මම ඒක කියලා දෙන්න සූදානම් නෑ. ඇයි? තවම ඔයාට ලෙජර් ගිණුම් වල තොරතුරු වාර්තා කිරීමේ කොටස පැහැදිලි කරලා නැති නිසා. ඒක අපි ලෙජර් ගිණුම් පාඩමේදී ඉගෙන ගමු. හරි එහෙනම් මම පළවෙනි ප්‍රශ්න උත්තරේ මෙතනින් නතර කරනවා. දැන් ඔයාලට තියෙනවා ප්‍රශ්න අංක 2. හරි. දැන් අපි යමු ප්‍රශ්න අංක 2ට අදාළව බලන්න මොකක්ද අපින් අහන්නේ කියලා. ඒකෙදී අර වගේමයි. කසොන් සමාගමේ ණයට විකුණුම් තොරතුරු ඔයාට දෙනවා. ඒ අය ජනවාරි මාසේ 4 12 සහ 28 භාණ්ඩ ණයට විකුණනවා. කාටද විකුණන්නේ? විකුම් සමාගමට, දක්ෂිණ සමාගමට සහ ජයසූරිය සමාගමට. අපිට කියනවා අවශ්‍ය වන්නේ එක විකුණුම් ජනලය, දෙක ආපසු එවුම් ජනලය. හරි. එහෙනම් ආයෙත් ප්‍රශ්න අංක 2ට මේ උපයෝගී පොත් දෙක රෝල් කරලා තොරතුරු වාර්තා කරන්න ආරම්භ කරන්න. හරි. දැන් මම ඔයා එක්ක මේක හදලා පෙන්වන්නම්. ප්‍රශ්න අංක 2ේදී අපිට කියනවා මුලින්ම දිනය මගේ ළඟ තියෙන්නේ අරණ ටියුට් එකක් නේ. ඒකේ ඔයාලට දෙන්න තොරතුරු නැහැ. අට ස්ක්‍රීන් එකට යන්න වෙනවා. මම මේක දැන් දැක්කේ. 1.4 අංක 1න් විකුම් සමාගමට රුපියල් ලක්ෂයක විකුණුම් කරනවා. හරි. දිනය ලියනවා 1.4. ඉන්වොයිස් සංඛ්‍ය 1 විකුම් සමාගම රුපියල් ලක්ෂයක විකුණුම් කරනවා. හරි ඒක නෑ. හරි ඔන්න මම මගේ ටියුට් එකේ කොටස නැති නිසා මම ස්ක්‍රීන් එක දිහා බලාගෙන තොරතුරු ටික සෝදානම් කළා.
විකුම් සමාගම රුපියල් ලක්ෂයක භාණ්ඩ මිලදී ගන්නවා අපි අලෙවි කරනවා. එහෙනම් මේක වාර්තා කළා විකුණුම් ජනලේ. එයා 1.6 බැරපත් අංක 40 මගින් එවනවා 10000ක විකුණුම්. ඒක ආපසු එමු ජනලේ ලියාගත්තා. 1.12 දක්ෂිණ සමාගමට අපි අලෙවි කරනවා 150,00,000ක විකුණුම්. හැබැයි 1.12 අපි මිලදීගත් භාණ්ඩ වලින් 20000ක භාණ්ඩ දක්ෂිණ සමාගම එවනවා කවද්ද 1.14. එයා එවන බැරපතේ අංකය අංක 15. ඊළඟට 1.28 අපි නිකුත් කළ ඉන්වොයිස් අංකය 3 ජයසූරිය සමාගමට 180ක භාණ්ඩ අලෙවි කළා. ඒ වුණත් එයා 29 වෙනිදා එයා එවනවා බැරපත අංකය 140 80000ක භාණ්ඩ නැවත අපට හරවා එවන්න. ඔය ආකාරයට අපිට පුළුවන් විකුණුම් ජනලේ එකතුව ගන්න මාසයේ අවසානයේදී ජනවාරි 31 විස්තරයට එනවා ලෙජරයට පිටපත් කළා. එකතු වෙනවා 430. දැන් මෙතනින් එනවා 110ක්. ඒ තමයි ආපසු එවුම්. ජනවාරි 31 විස්තරයට එනවා ලෙජරයට පිටපත් කළා. ඔන්න භාණ්ඩ ණයට විකිණීම විකුණුම් ජනලේ වාර්තා කරන උපයෝගී පොතක් විදියට ණයට විකුණපු භාණ්ඩ නැවත ණයගැටියන් හරවා එවුවොත් ඒ තොරතුරු ලියා ගන්නවා ආපසු එවුම් ජනලේ. ඇයි මේ භාණ්ඩ හරවා එවන්නේ? විවිධ හේතු තියෙන්න පුළුවන්. එකක් තමයි අපි ඉල්ලපු භාණ්ඩ නෙවෙයි එවන්නේ. අපි එනවුම් කරන භාණ්ඩ වර්ගය වටලවල වරද්දලා එවනවා. එහෙම නැත්නම් අපි ඉල්ලපු ප්‍රමිතියට නැහැ. නරක් වෙලා තියෙන්න පුළුවන්. paludu වෙලා තියෙන්න පුළුවන්. කල්ලිකුත් වී තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපට භාණ්ඩවල මිල ගණන් අහනවනේ භාණ්ඩ මිලදී ගන්න කලින්. අපි අහනවා කිසියම් භාණ්ඩයක නමක් කියලා දැන් ඒක මිල කීයද? යා කියනවා කිලෝ 150ක් කියලා. ඒ භාණ්ඩ එවද්දී ඒක සමග අපට ඉන්වොයිස් එකක් තියෙනවා. ඒක 150යි කිව්ව ඒකකයක් 180 බැගින් මිල කියනවා. අන්න අපිට පොරොන්දුර මිලට වඩා අඩුවෙන් එවුවොත් නම් අපි හරවලා යවන්නේ නැහැ නේද? 150යි කියලා අපිට රුපියල් 100ට ඉන්වොයිස් කරලා යවනවා. ඇයි අපිට 150ට පුරනවා කියලා 100ට පුරන්නේ කියලා අපි අහන්නේ නැහැ නේද? අඩුවෙන් විකුණුවොත් හරවා යවන්නේ නැහැ. හැබැයි මිල පොරොන්දු වගේට වඩා වැඩි නම් භාණ්ඩ රිටර්න් කරන්න පුළුවන්. මේ විදිහට විවිධ හේතු හරහා අපි පහුගිය කාලේ අපි නැව් පිටින් භාණ්ඩ රිටර්න් කළේ නේද? අපි 8ක් විදියට බය නැතුව චීනයට නැවක්ම රිටර්න් කරේ. අපි අන්න අවශ්‍ය ප්‍රමිතියෙන් පොහොර නොතිබීම. අවශ්‍ය ප්‍රමිතියට අපි ඉල්ලපු ප්‍රමිතියට අදාළව පොහොර සාන්ද්‍රණය තිබුණේ නැහැ කියලා චීනෙන් ආපු අර මොනවාද කොම්පෝස්ට් නැව එක නම් කියනවා නේද? කසල නම් කියනවා වැසිරි නැව කියනවා. ඒ නැව කොහොම හරි හරවා යවුවා. අවශ්‍ය ප්‍රමිතිය නොතිබීම. මේ විදියට ආයතනික මට්ටමින් ජාත්‍යන්තර දාමේදී දේශීය දාමේදී භාණ්ඩ හරවා යැවීම වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් ඔයාලට භාණ්ඩ ණයට විකිණීම හා සම්බන්ධ උපයෝගී පොත් දෙකක් ගැන අවබෝධයක් තියෙනවා. අපි බලමු තව පොත් දෙකක් ඉගෙන ගන්නවද? තවත් ගණන් දෙකකට සම්බන්ධ පොත් දෙකක්. ඒ කියන්නේ උපයෝගී පොත් දෙකක් ඉගෙන ගන්න යනවා. බලමු ප්‍රශ්න අංක 3 මොනවද කියන්නේ කියලා. ප්‍රශ්න අංක 3. පහත දැක්වෙන්නේ සීමිත සත්හඬ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ සිදු වූ ණයට මිලට ගැනුම් තොරතුරු කිහිපයකි. දැන් මේ වතාවෙලමයි සත්හඬ ව්‍යාපාරය භාණ්ඩ ණයට මිලදී ගැනීම තොරතුරු දෙනවා. එයා තමයි භාණ්ඩ මිලදී ගන්නේ. භාණ්ඩ මිලදී ගන්නා විට අපිට භාණ්ඩ සපයනවා ණයට ආයතන 3කින්. අපි යාලට කියනවා සැපයුම් කරුවන් කියලා. බලන්න. වරුණ සමාගම, අරුණළු සමාගම සහ විකසිත සමාගම ලෙස. යාලගේ මිලදීගත් භාණ්ඩ වටිනාකම සහ වෙනත් තොරතුරු තිබෙනවා. එතන අපිට කියනවා හරපත් ඒක ගැන කියලා දෙන්න ඕන. දැන් භාණ්ඩ ණයට විකුණුවාම ඒ තොරතුරු ලියන්නේ කොහේද? මුලින්ම විකුණුම් ඉන්වොයිස්. ඒ අංකයෙන් මේක තියෙන ඉන්වොයිස් අංක.
විකුණුම් ඉන්වොයිස් තොරතුරු දෙවනුව යනවා කොහාටද? විකුණුම් ජර්නලයට. ඒ විදිහට අපි භාණ්ඩ ණයට ගන්නවා. අපේ ආයතනයේ භාණ්ඩ ණයට මිලදී ගත්තා. අපි ඒක මුලින්ම ලියනවා ගැනුම් ඉන්වොයිස්. ඒ භාණ්ඩ ණයට ගැනීමට දාලා හදන්නේ ඉන්වොයිස් එක. ඒ ගැනුම් ඉන්වොයිස් තොරතුරු අපි දෙවනුව ගෙනියනවා මේ වගේ උපයෝගී පොතකට. ණයට මිලදී ගැනීම වාර්තා කරන උපයෝගී පොතට අපි කියනවා ගැනුම් ජර්නලය. එහෙනම් මම දැන් රූල් කරන්න යන්නේ ගැනුම් ජර්නලය. ලොකු වෙනසක් නැහැ. මේ විදිහටම ඉරියඳ ගන්න තියෙන්නේ. පොඩි නම් වල වෙනසක් වෙනවා මාතෘකාවේ. මෙන්න මෙතන මම ලියනවා ආකෘතිය නමට ගැනුම් ජර්නලය. දිනය ඉන්වොයිස් අංකය සැපයුම් කරු. සැපයුම් කරු වටිනාකම. රූල් කරගන්න. එකත් අර වගේම රූල් හතරක් විතර පහළ තිබුණා. ඊළඟට භාණ්ඩ මිලදීගත් අපි දැන් අපි ආයතනයේ භාණ්ඩ මිලදී ගන්නේ අර කලින් කිව්ව කාරණා හේතුවෙන් භාණ්ඩ හරවා යවන්න පුළුවන්. එතෙන්දී ඒකට අපි කියනවා ඒ ලියන හරවා යවුම් වාර්තා කරන උපයෝගී පොතට අපි කියනවා ආපසු යවුම් ජර්නලය කියලා. නම් මෙතන මම හදනවා ආපසු යවුම් ජර්නලය. හරවා යවද්දී ඒක ලියන මූලාශ්‍ර ලේඛනයට අපි කියනවා හරපත කියලා. එතකොට මෙතන හරපත් අංක ලියනවා. සැපයුම් කරු වටිනාකම. මෙන්න ප්‍රශ්නාංක 3ට අදාළ උපයෝගී පොත් 3. එහෙනම් මම දැන් යනවා ප්‍රශ්නාංක 3 තොරතුරු වාර්තා කරගන්න. දැන් අපිට භාණ්ඩ විකිණීමක් භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරන්නේ. දැන් ඉතින්දී අපි සත්හඬ ව්‍යාපාරය මේ ගැනුම් ජර්නලය ආපසු යවුම් ජර්නලයක් හදන්නේ සත්හඬ ව්‍යාපාරය විසින්. එයා 1.5 මිලදී ගන්නවා වර්ණ සමාගමින් භාණ්ඩ. ඒ මිලදී ගැනීම වාර්තා කරනවා ගැනුම් ජර්නලය. එතකොට වර්ණ සමාගම මෙහෙමයි ළමයි. දැන් මෙතනදී භාණ්ඩ විකුණුම් කරු වෙන්නේ වර්ණ. ඒ භාණ්ඩ ගැනුම් කරු කවුද? අපි. ඒ කියන්නේ සත්හඬ ව්‍යාපාරය. දැන් මේ කණදෙනුව මොකද්ද? වර්ණ තමයි භාණ්ඩ අලෙවි කරන්නේ. මෙයා භාණ්ඩ මිලදී ගන්න. මෙයා විකුණුම් ඉන්වොයිස් යක් මෙයා ගැනුම් ඉන්වොයිස් එක කියලා ලේඛන දෙකක් හදන්නේ නැහැ. එක ලේඛනයක් හදන්නේ. එක පිටපත් දෙකක් තියෙනවා. හරිද? දැන් භාණ්ඩ විකුණන කෙනා තමයි මූලාශ්‍ර ලේඛනයක් හදනවා. එයාට ඒ මූලාශ්‍ර ලේඛන අපි කියනවා ඉන්වොයිස් කියලා. ඉන්වොයිස් සිංහලට වෙනම වචනයක් පරණගන්නේ නැහැ. ඉන්වොයිස් කියලා ඉංග්‍රීසි වචනයම තමයි අපි ඒක සිංහලෙනුත් පාවිච්චි කරන්නේ. ඉන්වොයිස් කියන සිංහල වචනයක් ඉඳලා දිනවා ඉන්වොයිස් කියන ඉංග්‍රීසි වචනේ පාවිච්චි වෙලා. ඉතින් හරි මම කිව්වනේ දැන් ඉතින් ඔන්ලයින් ඉන්න අයට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් chat box එකට දාන්න කියලා. එතෙන්දී මේ උගන්වන දේවල් සම්බන්ධව chat දේවල් විතරයි වාට එවන්න තියෙන්නේ. වෙන වෙන යෝජනා වෙන වෙන තියෙන ප්‍රශ්න එවන්න එපා. ඒවා මම ඔයාලට හැම දවසකම ඔන්ලයින් පන්ති අවසානයේදී මොනවා හරි දෙයක් දැනගන්න නම් අවශ්‍ය නම් කියලා මම මීටින් එකේ රෙකෝඩින් නතර කරලා වෙලාවක් දෙනවා. එතෙන්දී ඒවල තියන්න. නැත්නම් මට සැරේ පාඩම් පැහැදිලි කරන ප්‍රවාහයේ මැසේජ් එකේ ඒක දිහා බලද්දි මගේ අවධානය කැඩෙනවා. නොතේරුණ දෙයක් තියෙනවා නම් පාඩම සම්බන්ධව ඒ මොහොතේ ගන්න දෙයක් සම්බන්ධව අපහැරිට කරනවා. මට වර්ධින වෙන්න පුළුවන්.
මට මේ නම් කිරීම පවා අර දෙන්න පුළුවන් සමහර විට. ඒ වගේ දෙයක් දැක්කම සර් මේක මෙහෙම නේද කියලා එවන්න. ඒ ඇරෙන්න වෙනත් වෙලාවක කතා කරන්න පුළුවන් දේවල් ගැන දැන් මගෙන් අහන්න යන්න එපා. හරි. දැන් මම කියමින් හිටියේ විකුණුම්කරු වර්ණ සමාගම විකුණුම්කරුවනේ වර්ණ සමාගම අපට භාණ්ඩ සත්හඬ ව්‍යාපාර භාණ්ඩ අලෙවි කරද්දී එයා හදනවා ඉන්වොයිස්. ඒකේ වර්ණ සමාගමේ සීරියල් නම්බර් එකක් තියෙනවා. අපි දුන් පළවෙනි එක අංක එක නම් දෙවෙනි ඉන්වොයිස් එක අංක දෙක ආදී වශයෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා වර්ණ සමාගම. එයාගේ ලිපිනේ දිනය යොදන්න ඉඩ. මෙලදී ගත් භාණ්ඩ මොනවද කියලා කියන්න විස්තර. ඒක වර්ණ සමාගම විසින් සකස් කරලා එක පිටපතක් එයා ළඟ තියාගෙන තව පිටපතක් ගැලුම් කරුවන සත්හඬ ව්‍යාපාර දෙනවා. එතකොට සත්හඬ ව්‍යාපාරය ඒක බලාගෙන ගැලුම් ඉන්වොයිස් එක තව එකක් හදනවද නැහැ. එකම ලේඛනය පාවිච්චි කරනවා. දැන් වර්ණ සමාගම තමන් හදපු ඉන්වොයිස් එක කියනවා විකුණුම් ඉන්වොයිස් එක කියලා. එයා බාණ්ඩ විකිණීමනේ කලේ. වර්ණ සමාගම ලබා දුන්න ඉන්වොයිසිය සත්හඬ ව්‍යාපාරය කියනවා ගැනුම් ඉන්වොයිස් එක. එතකොට විකුණුම් ඉන්වොයිස් එක ගැනුම් ඉන්වොයිස් එක කියලා ලේඛන දෙකක් තියෙනවද? නැහැ. එකම ලේඛනය. එක පිටපතකට විකුණුම් කරු කියද්දී විකුණුම් ඉන්වොයිස් එක කියලා. අනෙක් පිටපතකට ගැනුම් කරු කියනවා ගැනුම් ඉන්වොයිස් එක කියලා. එහෙමනම් මේ ඉන්වොයිස් එක හදන්නේ කවුද හැම විටම? අලෙවි කරන කෙනා විසින්. දැන් ගැනුම් ජනලය හදන්නේ කවුද? ගැනුම් ජනලය හදන්නේ භාණ්ඩ මිලදී ගන්න කෙනා. භාණ්ඩ මිලදී ගන්න කෙනා විවිධ අයගෙන් භාණ්ඩ මිලදීගෙන ඒ අයගෙන් ලැබෙන විවිධ අයගෙන් ලැබෙන ඉන්වොයිස් භාවිතා කරලා තමයි ගැනුම් ජනලය හදන්නේ. අන්න ඒ නිසා බලන්නවට මම දුන්න උදාහරණේ මම සැලකිලිමත් වුණා. ඉන්වොයිස් අංක පිළිවෙලට නොදෙන්නේ. ඒ කියන්නේ එක විවිධ ආයතන වලින් ලැබුණු ඉන්වොයිස් අංක බව දැනගන්න. දැන් බලන්න තමයි ප්‍රශ්න අංක 3. ඒකේ වර්ණ සමාගම ඉදිරියෙන් තියෙන ඉන්වොයිස් අංකය 502. අරුණල් සමාගම ඉදිරියෙන් තියෙන ඉන්වොයිස් අංකය 56. විකසිත සමාගමෙන් තියෙන 42. ඒ කියන්නේ අනුපිළිවෙලක් නැහැ. එයි මේ සමාගම් තුනෙන් එකිනෙකට වෙනස් ඉන්වොයිස් තුනක් ලැබුණේ කාටද? සත්හඬ ව්‍යාපාරයට. තේරෙන්නේ නැතිනේ? එහෙනම් ගැනුම් ඉන්වොයිස් එක විකුණුම් ඉන්වොයිස් එක කියලා ලේඛන දෙකක් නැති බව මතක තියාගන්න. හරි. මම යනවා දැන් සත්හඬ ව්‍යාපාරයේ ගැනුම් ජනලය හදන්න. ඉන්වොයිස් සංඛ්‍ය 502 සපයුම් කරගෙනම වර්ණ සමාගම එයාගේ මිලදීගත් භාණ්ඩ වටිනාකම 50000ක්. ඒ භාණ්ඩ වලින් කොටසක් අපි නැවත වර්ණ සමාගමට හරවා යවනවා. දැන් හරවා යවද්දී අපි ඒක දැනුම් දෙනවා වර්ණ සමාගම. සත්හඬ ව්‍යාපාරයේ භාණ්ඩ හරවා යවන්නේ ඒ හරවා යවන හේතුව මොකද්ද කියලා වර්ණ සමාගමට දැනුම් දෙනවා. ඒ දැනුම් දෙන ලේඛන අපි කියනවා හරපත ඩෙබිට් නෝට් එකක් යවනවා කියලා. මේ හරපත හදන්නේ භාණ්ඩ ගැනුම් කරු විසින්. එයානේ හරවා යවන්නේ. යවන කාර්යද වර්ණ සමාගමට. යවන හේතුව භාණ්ඩ පළුදු වී තිබීම, නරක් වී තිබීම හේතුව සඳහන් කරනවා. යවන භාණ්ඩ වල විස්තර. මෙන්න මේ භාණ්ඩ අපිට අපි විසින් වාට යවනවා. ඔයාගේ ලබාගත් භාණ්ඩ අපිට යවනවා කියලා ලේඛනයක් යනවා. ඒ හරපත පාවිච්චි කරලා අපි යනවා ආපසු යවුම් ජනලයට තොරතුරු. යනවා දිනේ ලියනවා 1 හරපත් අංකය ලියනවා අංක 2 සපයුම් කරුගෙනම වරුණ යවන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකම 10000 දහස් වලින් ලිව්වා 3ක් කපලා 10ක් ලෙස. ඊළඟට 1.15 ඉන්වොයිස් අංකය 56 අරුණල් සමාගම එයාට අලෙවි කළ භාණ්ඩ වටිනාකම එයාගේ මිලදීගත් භාණ්ඩ වටිනාකම 60000ක් හරවා යවුම් නැහැ. 1.30 අංක 42 විකසිත සමාගම 80000ක භාණ්ඩ එයාගේ මිලදී ගන්නවා. නමුත් 1.31
හරපත් අංක 3 මගින් සිළුම් භාණ්ඩ අපසු යවනවා. එහෙනම් දිනේ දෙනවා මෙතන 1.31 හරපත් අංකය අංක 3 එකසිත සමාගම සිළුම් භාණ්ඩ කියන්නේ 80000ක භාණ්ඩ හරවා යනවා. ඒ ලේඛනය අර කලින් වගේම මාසයේ අවසානයේ එකතු කරනවා. ජනවාරි 31 විස්තරයට දෙනවා ලෙජරයට පිටපත් කරනවා. 190. මෙතන එකතු 90 131 ලෙජරයට පිටපත් කරනවා. ඔන්න භාණ්ඩ ණයට ගත්තම කැනුම් ජනලය පහදනවා. තොරතුරු ඒ ණයට ගත්ත භාණ්ඩ හරවා යවුවම ඒක වාර්තා කරන මූලික පොත මොකද්ද? ආපසු යවුම් ජර්නල් එක කියලා අපි කියනවා. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 4ට. ඒකෙත් මේ වගේම ගාදරු කිහිපයක් තියෙනවා. ඒ ලේඛන දෙකක් හදමු. දැන් ඔන්න සත්‍යය ව්‍යාපාරිකයන්ගේ තොරතුරු අපිට දෙනවා ණයට ගැනුම් සම්බන්ධව. ඒක බලාගෙන ඔයා ගැනුම් ජනලයත් ආපසු යවුම් ජනලයත් තනියම හදන්න. හරි. හැමෝම හදන්න පටන් ගන්න. මේ ආකෘති රෝල් කරද්දී කරන්න ඕන දෙයක් මට කියන්න අමතක වුණා. ඔයාට accounting වලදී අඩි රූල පාවිච්චි කරන්න බෑ. ඒක කියන්න ඕන මුල්ම දවසේ. මේ බැච් එකට මම හිතන්නේ කියන්න අමතක වුණා. අපි මේ ඉරි අඳිද්දී අඩි රූල පාවිච්චි කරන්නේ නැතුව ඉරි අඳින්න ඕන. දැන් ඔයා මගෙන් අහයි අනේ සර් ඒකට වැඩිම වෙලාවක් ගත වෙන වැඩක් නෙතෙන්දී. උන පාවිච්චි කරලා ඉක්මනින් ඉරි අඳ ගන්න පුළුවන් නේ. ඒ ඔයා හිතන විදිහ. දැන් මේ දවස්වලදී ඔයා අඩි රූල පාවිච්චි නොකරන විට වැඩි වෙලාවක් ගන්නවා ඉරි අඳින්න. ඒක හරි. හැබැයි විභාගයේ ආසන්න වෙද්දී ව්‍යාපාර සමාගම් නිෂ්පාදන ගිණුම් වගේ හදද්දී ඔයාගේ පාවිච්චි කරන CR පොතේ උඩ ඉඳලා පහළට එක ඉරක් ඇඳගන්නේ අඩි රූල පාවිච්චි නොකර ඉතාමත් වේගෙන් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයා සාමාන්‍ය පැය 3 පේපර් එකක් ගත්තම ඔයාට 15ක් විතර ගන්නවා ඉරියන් දීමේ කටයුතු. ඉරියන්ද කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. ලස්සනට මේ වගේ ආකෘතියක් උල් කළා කියලා ඔයාට විභාගෙට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු නොලැබෙන දේවල් වෙනුවෙන් මෙයාලි 15ක් විතර ඔයා ගත කරනවා. ඉතින් ඔයා බලන්න ඕන ඔය කාලය ඉතිරි කරගන්න. අඩි රූල බඳන් හිතලා බලන්න. දැන් ඔයා මායික් වැඩ කරද්දී ඔයාට මම කිව්වා ගැලුම් ජනන රූල කරන්න. මොකද කරන්නේ? අඩි රූල තියෙන තැනට අත යවලා අඩි රූල ගන්නවා. ඒ අඩි රූල ගන්න අතරතුර ඔයා ලියන්නේ නැහැ. ඊපස්සේ ඒක තියලා ගානට තියලා හිමින් හිමින් ඊට ටික ඇඳ ගන්නවා. ඊට උඩ හරහා ඔයාට විවිධ පොත පේන්නේ නැත්නම් කලින් ඇඳ ඉර කොතනද ඒකට මතක තියාගන්න මෙතෙන්ට ගිහලා ඒ වගේ සමාන මට්ටමක දින ටික පොඩි වෙලාවක් ගන්නවා. ඔය වෙලාව ගන්න එක එක ආකෘතියක විතරක් සිදු කළා නම් මට ගැටලුවක් නෑ. ඔය පැය 3 පේපරේ පුරාවටම ගිණුම් විවිධ ආකාරයෙන් රෝල් කරද්දී ඔයා ගන්න වෙලාව ඉතිරි කළොත් අඩුම තරමේ වාට විනාඩි 5ක්වත් රූල පාවිච්චි නොකරන කෙනා සාමාන්‍යයෙන් අනිත් අය රූල පාවිච්චි කරන අයට සාපේක්ෂව විනාඩි 5ක්වත් වෙලාව ඉතිරි කරගන්නවා. ඒක කරන්න පළපුරුද්දක්. අත වේගෙන් ඉර ගෙනියන්න පුරු වෙනවා. දැන් මටත් ඔතේ ඉරියන් දෙන්න පුළුවන් වුණාට වයිට් බෝඩ් එකට පුරු වුණාම මුලින්ම ඉගෙනීම් කරපු කාලේ මට වයිට් බෝඩ් එකේ ඉරියන් ගන්නත් වැඩිපුර වෙලාවක් ගත වුණා. හැබැයි දැන් ඔයා දකින්න ඇති මම ඉරක් අඳින්න ඒ තරම් ආයාසයක් දරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අද වෙනවා. මාක පෙන් එක තුඩ පොඩ්ඩක් කැපුණ ගමන් ඉරි ටිකක් ඇද්දට යනවා. හැබැයි සාපේක්ෂව දැන් මගේ වේගවත් ඒ බෝඩ් එකේ පව ඉරි අඳ ගන්න එක වේගවත් වෙනවා තියෙනවා. ඒක පළපුරුද්ද. ඉතින් සමාගම් ගිණුම් හදද්දී ඔයා විශ්වාස කරන සාමාන්‍යයෙන් පිටු 5ක විතර එක ගන්නවා. ලොකු ගණන් හදනවද? පිටු 5ක කිව්වම අර නිකන් අර මැත්ස් වල වගේ ලොකු ගණනය කිරීම නෙමෙයි තියෙන්නේ. ආකෘතියට වැඩි ඉඩක් ගන්නවා. වයිස් සිතම් පුරවගෙන යන්න තියෙන්නේ. එච්චර ලොකු දෙයක් නෙමෙයි.
නමුත් ඒ ආකෘති කිහිපයක් එකවර රූල් කරද්දී ගත වෙන කාලය හරි වැදගත්. ඔයාට ඉතුරු කරගත්තා නම් වෙන ලකුණක් ගන්න වෙන ගානක්. ඒකට හුරු වෙන්නත් එක්ක අද ඉඳලා accounting class එකේදී අඩිරුඩ පාවිච්චි කරන්න එපා. ඔන්ලයින් පන්ති නම් සමහර අය වමට වංගු ගහනවා. හැබැයි ඒක මම හොයා ගන්නවා ඉස්සර. ඔන්ලයින් පන්තියේදී වුණත් ඔයා ගෙදරදී ගණන් හැදුවා වුණත් ඒ ගණන් හදන්නේ අඩුඩ පාවිච්චි කරලද නැද්ද කියලා මම හොයාගන්න ක්‍රමයක් තියෙනවා. බලමු අපි මේ වෙලාවට. ඒක මම දැන් කියන්නේ නැහැ. ෆිසිකල් ක්ලාස් එකට නම් අඩුඩක් කියන එක ගේන්න බෑ. ගේන්න පුළුවන් ඉකෝන් වලට ඕන නිෂ්පාදන හැකියාව මායිමක් ප්‍රේම රූල් කරගන්න ප්‍රසන්න සර් කියද්දි ඒකට ඕන වෙනවා. එදාට ඒකට ගේන්න පුළුවන් accounting time එකේදී නම් ඒක එළියට එන්න බෑ. ආගේ පර්සන් එක තමයි තියෙන්න ඕනේ. හරි. දැන් ඒකත් මතක තියාගෙන මම යනවා ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4දී ඔන්න භාණ්ඩ ණයට ගැනීම කියලා තුනක්. පළමු භාණ්ඩ මිලදී ගැනීම 1.2 සිදු වෙනවා. ඉන්වොයිස් අංකය 55 සැපයුම් කරුගේ නම අරුණ සමාගම. එයාගේ මිලදීගත් භාණ්ඩ වටිනාකම 80000ක්. ඔන්න ඒක ගැනුම් ජනලයේ ලියුවා. මේ භාණ්ඩ වලින් කොටසක් අපි නැවත අරුණට හරවා යවනවා. ඒ හරවා යවන්නේ හරපතක තොරතුරු ලියලා. ඒකට මූලාශ්‍ර ලේඛනය වෙන්නේ හරපත. හරපතේ තොරතුරු අපි දෙවනුව ගෙනියනවා ආපසු යවුම් ජර්නලයට. ඒ ජර්නලයේ දිනය ලියනවා 1.3 හරපත් අංකය 1 යවන්නේ අරුණට. යවන ප්‍රමාණය 20000. ඊළඟට 1.10 ඉන්වොයිස් අංකය 85 එතන කොහොමද ලියාගෙන නැහැ. ළමයි නම අපි උන් කරුගේ නම ඒත් අරුණටමයිනේ. මම හිතුවා වරද්දලා ලියාගෙන කියලා. අරුණ සමාගමේ වාර දෙකක් පිළිදී කියලා. කලින් දවසේ පිළිදී ගත්ත නැවතත් අරුණ සමාගමේ භාණ්ඩ පිළිදී ගන්නවා. මේව තමයි පිළිදී ගන්නවා 241 භාණ්ඩ. හසුරින් හැබැයි 13 වෙනිදා සියලුම භාණ්ඩ අරුණ සමාගමට නැවත හරවා යවනවා. දින 1.13 හරපත් අංකයන්ක 2 අරුණ සමාගම 240. 1.28 ඉන්වොයිස් අංක 120 විජය සමාගම එයාගේ මිලදී ගන්නවා ලක්ෂ 6ක භාණ්ඩ 600ක් කියලා දෙනවා. නමුත් 1.29 හරපත් අංක 3 වලින් විජය සමාගමට රුපියල් ලක්ෂයක භාණ්ඩ නැවත හරවා යනවා. ඔන්න අපසු යැවීම සහ භාණ්ඩ ණයට මිලදී ගැනීම වාර්තා කළා. ඒකෙත් ළමයි කලින් වගේම එකතුව ගන්නවා. 1.31 විස්තරය දෙනවා ලෙජරයට ඉදපත් කළා. එකතු වෙනවා මෙතන 920ක් මෙතන එනවා වාර 31 ලෙජරයට ඔන්නමයි ඔය ආකාරයට අපි උපයෝගී පොත් 4ක් ඉගෙන ගත්තා. භාණ්ඩ ණයට විකිණීමේදී සහ භාණ්ඩ ණයට මිලදී ගැනීමේදී අපි භාවිතා කරන උපයෝගී පොත් 4ක් ඉගෙන ගත්තා. ඊළඟට අපිට ප්‍රශ්න අංක 5 මේ උපයෝගී පොත් 4ම සම්බන්ධ කරලා ගැටලුවක් එනවා. ඒක ඔයා ගෙදරදී හදන්න ඕන. දැන් ඔයා දන්නවනේ උපයෝගී පොත් දෙකක් හදන්න යන ඉඩ. දැන් මෙතන තියෙනවා ණයට විකුණුම් තොරතුරු සහ ණයට ගැනුම් තොරතුරු. අපෙන් ඉල්ලනවා අංක 1 විකුණුම් ජනලය, අංක 2 ආපසු එවුම් ජනලය, අංක 3 ගැනුම් ජනලය සහ ආපසු යවුම් ජනලය. දැන් ඔයා මේ ජර්නල් 4 හදන්න ප්‍රමාණවත් ඉඩක් තියාගන්න පොතේ. ඉඩක් තියාගෙන ලියන්න අනුමාතෘකාවක් සුළු මුදල් ගෙවීම් ජර්නලය. අනුමාතෘකාව ලියන්න සුළු මුදල් ගෙවීම් ජර්නල.
අර ප්‍රශ්නාංක 5 තියෙන උපයෝගී පොත් 4. දැන් මම දුන්නේ හෝම්වර්ක් එකක්. ඒක හදලා ඔය හැමෝම මට එවන්න ඕන. ඒ උත්තරේ ෆොටෝ එකක් එවන්න. WhatsApp එක කරන්න. අලගේ WhatsApp group එකේ මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒකට ඔයා පිළිතුරු WhatsApp කරන්න ඕන. නමත් එක්ක එවන්න. ප්‍රශ්නාංක 5ට දාලා උත්තරේ විතරක් එවන්න. එතකොට උපයෝගී පොත් 4යි. ගැනුම්, විකුණුම්, යවුම්, ඉවුම්. ඒක මම පන්තියේ සාකච්ඡා කරන්නේ නෑ. දැන් රෙකෝඩින් බලන අය. දැන් ඔන්ලයින් ඉන්න අය නම් දැන් අදම ඒක හදුවා. දවස් වෙද්දි මට උත්තර එවන්න පුළුවන්. රෙකෝඩින් බලන අය. මේ බලන මොහොත පන්තියේ තිබුණු මොහොත කියලා සලකන්න. රෙකෝඩින් එක බලලා ඉවර වුණ ගමන් ප්‍රශ්නාංක 5 විසඳුවා පොතේ ඒක ෆොටෝ එකක් මට ඒ වෙලෙම එවන්න. ඒකට දවස් දෙකක් සමහර සතියක් වුණත් පහු වෙන්න පුළුවන් ආ රෙකෝඩින් බලන කාලය. ඒක ගැටලුවක් නැහැ. කවදා උත්තරේ මට ආවත් මම ඒක චෙක් කරලා හරිනම් හරි නැත්නම් වැරද්දක් තියෙනවා වරද මොකක්ද කියලා පැහැදිලි කරලා මට මම රිප්ලයි කරනවා. ඔන්ලයින් ඉන්න කීප දෙනා අනිවාර්යයෙන්ම දැන් මම මේක අන්තිම වුණ ගමන් වගේ හදලා බලලා තියන්න. හරි. දැන් මම තව කොටසකට යනවා. දැන් උපයෝගී පොත් 4ක් ඉගෙන ගත්තා. පස්වෙනි එක තමයි සුළු මුදල් ගෙවීම චලනය. දැන් මෙතනදී මම මෙන්න මෙහෙම දෙයක් මතක් කරනවා. ආයතනයක මුදල් භාරව ඉන්න පුද්ගලයාට අපි කියනවා ප්‍රධාන මුදල් භාරකරු ලෙස. එයා තමයි ආයතනයේ සියලුම මුදල් ගණන පොත්වල ලියන්නේ. එකවුන්ටන්ට් දැන් පොඩි ආයතනයක එකවුන්ටන්ට්. එහෙම නැත්නම් විශාල පරිමාණ ආයතනයක් නම් එකවුන්ටන්ට් යට තියෙන ටිකක් සීනියර් වැඩි නිලධාරියෙක්. වගකීම් සහගත නිලධාරියෙක්. එයා තමයි මුදල් භාර වෙන්නේ ප්‍රධාන නිලධාරියා. මෙයාගේ කාර්ය වෙන්නේ ආයතනයේ සියලුම මුදල් ලැබීම් වාර්තා කිරීම, ගෙවීම් වාර්තා කිරීම. එතකොට ලක්ෂ ගණනින්, මිලියන ගණනින්, බිලියන ගණනින් ගණන් වාර්තා කරන කිරීම. ඒ වගේමයි ආයතනයක් කියන්නේ අපේ ගෙදරක් වගේ එදිනෙදා වියදම් දරන්න ඕන තැනක්. සේවකයන්ට උදේ හවස තේ දෙනවා නම් ඒකවල සීනි ගේන්න ඕන. එතකොට ඒකට පොඩි පොඩි වටිනාකම් සහිත ගෙවීම් කරන්නේ. අපේ ආයතනයේ තියෙනවා ඔන්න බිල්ඩින් එකට බර වුණ අත්තක්. ඒ අත්ත කපා ඉවත් කරන්න කෙනෙක් නෑ ආයතනයේ. අපිට මිනිස්සුන්ට කියන්න පුළුවන් ද ජොබ් එකට ආවම ජොබ් එක කරන තැන ගස් කපන්නත් ඕන කියන බැහැනේ. ටයි දාගෙන පොත් දාගෙන අපි හිතනවා තව ටයි ටික ගලවලා කපන් ගහට කැත්තක් දෙන්න කපුවා හිම් කියන්න බෑ. ඔන්න ඒකට වෙනම කම්කරුවෙක් ගෙන්ව ගන්නවා. නගර සභාවට කරන සේවකයෙක් ගෙනගෙන ඒ ගස් ඉවත් කිරීම කරනවා. ඊට පස්සේ යාට ගෙවීමක් කරනවා. ඒක කුලියක් ගෙවන්න. ඒ වගේ දැන් පොඩි පොඩි වැඩ කරද්දි දැන් ඔන්න තව පොඩි බෝඩ් මීටින් එකක් තියෙනවා. රැස්වීමක් තියෙන කියලා දාරයි. ඒ වගේ තැනකදී අමතර සංග්‍රහ වේදමක් තරන්න වෙනවා. ඒ එකක් විතරක්ම යවන්නේ නැහැ. ෂෝටිස් මොනවා හරි එහෙම නැත්නම් කෙසෙල් විලි වගේ දෙයක් මිලදී ගන්නවා. දැන් ඒ වගේ තැනකට කෙසෙල් විකුණන ආච්චි අම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා චෙක් එකක් දික් කරලා ආච්චි මං චෙක් එකක් දෙන්න කෙසෙල් කිලෝ දෙකක් දෙන්න. එහෙම හරියන්නේ නැහැ. මුදල් ගෙවන්න ඕන. ගෙවන්නේ වටිනාකමෙන් අඩු ප්‍රමාණය. ඒ වගේ ගනුදෙනු කිරීම මේ ප්‍රධාන මුදල් භාරකරු ළඟම තියාගත්තොත් එයාගේ වැඩ කටයුතු ටිකක් අවුල් වෙනවනේ. ලක්ෂ ගණනේ මිලියන ගණනේ තොරතුරු ලියන අතර වාරේ රුපියල් 250 300 1000 ඒ වගේ පොඩි පොඩි ගණන් ලියන්න ගියාම ඒවට වෙනම කාලයකුත් යනවා. කඩේට යන්න ඕන නේද? සුපර් මාකට් යන්න ඕන. වෙලාව නාස්ති වෙන ජොබ් එක. ඒක මෙයාට ගැලපෙන්නේ නැහැ. ඒ කොටස මෙයා තව කෙනෙකුට බාර දෙන්න. ඒ පුද්ගලයාට අපි කියනවා සුළු මුදල් භාරකරු. මෙයා රජ්‍ය ආයතනවල පෞද්ගලික අංශ ආයතනවල දකින්නට ලැබෙනවා. මෙයා තමයි ආයතනයේ කඩේ යන්නේ. ගිණුම් අංශ නිලධාරී. මම පූර්ණ කාලීන ටියුෂන් වලට එන්න කලින් මම අන්තිමටම රැකියාව කරේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට. ඉතින්දී මම වැඩ කර හැම අමාත්‍යාංශිකව වගේ මම පත්ති මරගෙන යද්දි ඉතින් සුළු මුදල් භාරව ඉන්නවා නිලධාරී බොහෝ විට පිරිමි කෙනෙක්. තරුණ කෙනෙක්.
මෝටර් සයිකලයක් තියනවා වෙන්න පුළුවන් නැත්නම් ආයතන වෙනත් වාහනයක් වෙන්න පුළුවන්. එයාගේ ජොබ් එක කඩේ යනවා. සමහර අය කැමැත්තෙන් මේ වැඩේ බාර ගන්නවා. අන්තිම වර කර ආයතනේ මට නමත් අපුඩින් කියවෙනවා. නම කියවන්න මම කියන්න හොඳ නැහැ නේ. ඒක යාගේ පෞද්ගලිකත්වයනේ. ඒ මට වඩා අවුරුද්දක් දෙකක් වගේ වයසින් වැඩි මල් කෙනෙක්. ඉතින් හරි කැමති කඩේ යන්න. ඇයි ඉතින් මිනිහ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් නතර කරන්න ක්‍රමයක්වත් නැහැ. මම වැඩ කළේ පොල්පිටිය ආසන්න. පොල්පිටි පිටි අමාත්‍යාංශයක ඉතින් පිටකොටුවට යන්න. එහෙම හරි කැමති. ඒ ගියාම ඉතින් මිනිහා අමාත්‍යාංශයට බාන ටිකක් මිලදී අරගෙන ගෙදරට ගන්න ඕන අලසීනි වගේ දේවලුත් තියෙනවා නම් අඩුවට තොක කඩේකින් හෝ මිලදී අරගෙන ඒවත් කරගෙන ඔර රහස් වෙනවා. ඉතින් සමහර දවස්වලට මම දකිනවා ඕෆ් වෙලා යද්දි මේක එළවලු මල්ලක් එහෙම කරගහගෙන යනවා. බයික් එකේ තියාගෙන. ඒ කියන්නේ අර ඔෆිස් ටයිම් එකේ කඩේ යනවා. තමන්ගේ ඔෆිස් වල කඩේ යනවා වගේම ගෙදර නෝනටත් කඩේ ගිහිල්ලා. ඉතින් ඒක හැමෝම කරන්න කැමතිත් නැහැ. දන්න දවල් 12ට එකට විතර ට්‍රැෆික් එකේ හිර වෙවි අස්තල තැම්පි ගමන් කරන්න කවුද කැමති වෙන්නේ ඔෆිස් එක වෙනුවෙන් නේද? නිසා මේක සමහර විට දරා ගන්නත් අපහසු කාර්යයක්. කියන්නේ සුළු දේවල් වෙනුවෙන් පෝස්ට් ඔෆිස් එකට යන්න ඕන. හංසිලියුමක් තැපල් කරන්න. ඉතින් මොකද නැහැ ටික ලියවිලි ඊමේල් කරන්න බෑ. ඒකට පෝස්ට් ඔෆිස් එකට යන්නම ඕන. කීයද වෙලාව අදාළ නැහැ. පෝස්ට් ඔෆිස් එක වහන කලින් යන්න ඕන කිව්වා. මේ වාහනයක් නැත්නම් වැස්ස වහින වෙලාවක නම් වැස්සට මිටි මිහෝ යන්න ඕන. ඒ නිලධාරිය කරන්න ලොකු සේවයක්. අර ඉක්මනින් කරගන්න ඕන වැඩ ටික එයා හරහා කරනවා. දැන් එයාට ඒ සඳහා වේදන් කරන්න මුදල් ඕන. ඔන්න හෙට අමාත්‍යාංශයේ රැස්වීමක් තියෙනවා. නිලධාරීන් සියල්ලම සම්බන්ධ වෙනවා. ඒ කවුන්ටර් වල මට තීරණය කරන්න දැන් මම තමයි ඒක ඕගනයිස් කරන්නේ. රැස්වීම මුදල් අංශ රැස්වීමක් නම් මට තමයි ඒක ඕගනයිසේෂන් පාර්ට් එක බාර දෙන්නේ මගේ ප්‍රධාන මූල නිලධාරියා. මගේ ප්‍රධානියා. ඒතර මම තීරණය කරනවා මොනවද කැමරට දෙන්නේ. එතකොට කෙසෙල් වගේ දෙයක් දෙනවා නම් එදා උදේ මිලදී ගන්නවද නැත්නම් කලින් දවස් හවස මිලදී ගන්නවද තීරණය කරලා අවශ්‍ය මුදල බජට් කරලා 5000ක් අවශ්‍ය වෙන්නේ. මේ මුදල මෙයාලට තියෙන බව වග බලා ගන්න ඕනේ. ඉතින් සැරින් සැරේ මගේ පර්ස් එකේ ඇතුළේ මුදල් දෙන්න බෑනේ. අන්න එතෙන්දී මම මොකද කරන්නේ? සුළු මුදල් අග්‍රිමය කියලා ක්‍රියාවලියක් මේකට යොදා ගන්න ඕනේ. ඒක තමයි ගිණුම් කරන්නේ අපි මේ ඉගෙන ගන්න යන්නේ. දැන් මේක මෙහිමයි වෙන්නේ. සුළු මුදල් බාරකරුට මාසයක් ආරම්භය අපි හිතමු ජනවාරි මාසය කියලා. ජනවාරි මාසයේ ආරම්භයේදී ප්‍රධාන මුදල් බාරකරුගේ නිශ්චිත මුදලක් ලැබෙනවා. අපි ඒකට කියනවා අග්‍රිමයක් කියලා. සුළු මුදල් අග්‍රිමයක්. අපි හිතමු රුපියල් 20000ක් කියලා. අග්‍රිමය 20000. මේක දෙන්නේ මාසයේ ආරම්භය. මොකටද? ජනවාරි මාසය තුල සුළු වටිනාකම් සහිත ගනුදෙනු කරන්නේ. දැන් සුළු වටිනාකම් සහිත ගනුදෙනු කියලා මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඒක ආයතනයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති. දැන් මම ජොබ් එකේ ඉවත්ලා ගොඩක් කලින් මට මතක නැහැ රාජ්‍යාංශයේ සුළු මුදලින් වරකට ගෙවන්න පුළුවන් මට මතක විදිහට දවසවල තුන රුපියල් 1000. ඒ කියන්නේ රුපියල් 1000ට වඩා අඩු ගෙවීම් මුදලින් කරන්න පුළුවන්. රුපියල් 1000 මතක නැහැ 1000 කෝ 3000ද මන්ද. සර්කල් එකක් ආවම අන්තිම කාලේ රුපියල් 3000. ඒ කියන්නේ බාණ්ඩවල මිලේ යාමත් එක්ක රුපියල් 2000ක්. ඒක ආයතන අභ්‍යන්තර ප්‍රතිපත්තිය. රජයට නම් හැම ආයතනයකටම පොදු නීතියක් මුදල් අමාත්‍යාංශයෙන් එනවා 1000ක් හෝ 3000 මට මතක නැහැ ගන්න අලුත් වෙලක් දැන් සමහර විට බාණ්ඩවල මිල දැන් ගොඩක් ඉහළ ගිය නිසා දැන් පෞද්ගලික අංශයෙන් මම විගණනය කරන කාලවල දැක්කා දැන් ওই ජෝන් කිල්ස් වගේ ආයතනවල සුළු මුදලින් ගෙවන ප්‍රමාණය රුපියල් 5000ක් කියලා. ඒ කියන්නේ රුපියල් 5000ට වඩා අඩු ගෙවීම ආයතන තීරණය කරනවා. මුදල මොකක්ද කියලා. අපි හිතමු 1000ක් කියලා. දැන් මේක 20000ක් නේ අපි හිතමු 1000ක් කියලා 10 සීමාවක් දක්වා කියලා. 1000ට වඩා අඩු භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව අපි අට තියෙනවා. එතකොට account නියෝග දෙනවා අදාළ සුළු මුදල් බාරකරුට අපි හිතමු ඔන්න පෑන් 10ක් ඕන. ගබඩාවේ පෑන් ඉවර වෙනවා. එහෙම නැත්නම් සීනි කිලෝ දෙකක් ගන්නවා. සීනි කිලෝ දෙකක් තාම 1000 පැන්නේ නැහැ නේ. ඉතින් ඔන්න සීනි කිලෝ දෙකක් අපේ කැන්ටින් එකට ඕන. තේ හදන්න. ඒකට චෙක් ලියන්නේ නැහැ. එයි වටිනාකමින් අඩුයි. සුළු මුදලින් කරන්න පුළුවන් ගෙවීම. එතකොට මේ සුළු මුදල් බාරකරුට නියෝග කරනවා සීනි කිලෝ දෙකක් කැන්ටින් වල සපයන්න. පෑන් 10ක් සපයන්න කියලා. පොඩි නෝට් එකක් කියනවා. ඒක පදනම් කරගෙන යා ගිහින් භාණ්ඩ මිලදී ගැනීම කරනවා. 1000 පැන්නොත් ඒක මෙයාට කරන්න බෑ. අපි හිතමු
අපිට ඕන රුපියල් 3000ක වටිනා භාණ්ඩයක් මිලදී ගන්න. ඒක 1000 සීමාවෙන් එකට. එහෙනම් ඒකට චෙක් පතක් නිකුත් කරන්න වෙනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියක් අපි හදාගෙන තියෙනවා අභ්‍යන්තර ක්‍රියාවලියක්. ඒක කරන්නේ මොකටද? අපේ මුදලේ ආරක්ෂාව. මුදල් පිළිබඳ විද්‍යාව අපි තියාගන්න අවශ්‍ය නිසා. එතෙන්දී දැන් ඔන්න මේ 18 හෝ ඒ සීමාවට යටත්ව භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් සුළු මුදල් බාරකරු තමන්ට ලැබුණු 20000 වැය කරනවා. ජනවාරි මාසයේ 31 ඒ අක්‍රමයෙන් අපි හිතමු වියදම් කළා රුපියල් 18000. ඉතිරිය කීයද? 2000ක් නේ. ජනවාරි 31 සුළු මුදල් බාරකරු ළඟ තියෙනවා රුපියල් 2000. ඊළඟ මාසයේ පෙබරවාරිනේ. පෙබරවාරි 1 මේ සුළු මුදල් බාරකරු යන්න ඕන ප්‍රධාන මුදල් බාරකරු හමු වෙනවා. මොකටද? පෙබරවාරි මාසයේ අවශ්‍ය වියදම් සඳහා මුදල් ලබා ගන්න. දැන් ජනවාරි 1 වෙනිදා යාට කීයක් දුන්නද? 20000. ඒ 20000න් ජනවාරි මාසයේ කීයක් වියදම් කළාද? 18000. අතේ ඉතිරිය තියෙනවා 2000. පෙබරවාරි මාසයේ 1 වෙනිදා නැවත ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට මුදල් ලබා ගන්න ඕන. ඒක මෙයා ආවට ගියාට කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර පහුගිය මාසෙ දැන් පෙබරවාරි මාසේ 1 වෙනිදා ජනවාරි මාසේ 18000ක් වියදම් කළ ආකාරය මෙයාගෙන් විමසනවා. එයා එතෙන්දී ඒ මිලදී ගැනීම වෙනුවෙන් මුදල් ගෙවූ ලේඛන මූලාශ්‍ර ලේඛන අන්න මෙයා තමයි ගනුදෙනු වසූල් කරන්නේ මුදල් ගෙවීම. ඒක සනාථ කරන ලිඛිත සාක්ෂියක් ලෙස මූලාශ්‍ර ලේඛන එකතු කරගන්න එක මෙයාගේ වගකීම. ඒ මූලාශ්‍ර ලේඛන මෙයාට ඉදිරිපත් කරන්න ඕන. කියනවා මෙන්න 1.5 බෝඩ් මීටින් එකක් තිබුණා. ඒකට අපි කෙසෙල් මිලදී ගත්තා, කේක් මිලදී ගත්තා, කෙටි කෑම වර්ග මිලදී ගත්තා. මෙන්න බිල්. ඒකේ වටිනාකම 2000යි. ආයේ කායට අපේ ආයතනට විසිටර් කෙනෙක් ආවා. යාට ලන්ච් පැකට් එකක් ගෙනත් දෙන්න කියලා බොස් ඕඩර් කරා. මෙන්න ඒ ඕඩර් එක මෙන්න ඒකට දාලා බිල්. ආයේ 1.20 මම පෝස්ට් ඔෆිස් එකට ගියා. ඒකට ගියේ ටැක්සි එකකින්. මෙන්න ටැක්සි බිල් එක. මෙන්න පෝස්ට් ඔෆිස් එකට ලියුම් තපාල් කිරීමට පෝස්ට් ඔෆිස් එකෙන් ලැබුණු ඉන්වොයිස්. යාදී වශයෙන් මෙම රුපියල් 18000 වැය කළ ආකාරය ප්‍රධාන මුදල් බාරකරුට මෙයා විසින් පැහැදිලි කරන්න ඕන. ලේඛනව. කටින් කිව්වට හරියන්නේ නැහැ.